හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 28 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වන ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථ රත්නයෙන් අපි ඒ ඔස්සේ කරන සාකච්ඡාවටයි අපි යොමු වෙන්නේ. අදත් අපිට ශ්‍රී ලංකාවේ සිට මේ දහම් කරුණු කියා දීම සඳහා සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල මහත්මයා ඔබතුමාව මේ ධම් සභාවට ඉතාමාත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කොටස අපට මතු කර දෙන ලෙසට තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තෙරුවන් නමස්කාර කරලා සාකච්ඡාව ආරම්භ කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, අද දවසෙත් ධම්ම සාකච්ඡාව අපි ආරම්භ කරමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි, අපි සංයෝජන ගොච්ඡකේ නේද කතා කරමින් ඉන්නේ? ඔව් එහෙමයි. හරි, එහෙමනම් අපි ගිය සතියේ සංයෝජන ගොච්ඡකේ මට මතක හැටියට පළවෙනි පද දෙක කතා කළා. ඒත් අපි මතක් කිරීමක් කර ගනිමින් අද පට ආරම්භ කරමු. හරි, එතකොට දුක මාතිකාවල හතරවෙනි පරිච්ඡේදයේ හැටියට තමයි සංයෝජන ගොච්ඡකේ තියෙන්නේ. මුළු පරිච්ඡේද ගාන 13යි. ඒකෙන් අපි හේතු ගොච්ඡකය, චුල්ලන්තර දුකය, ආසව ගොච්ඡකය කියන කාරණා මීට කලින් සාකච්ඡා කළා. දැනට සාකච්ඡා වෙමින් යන්නේ සංයෝජන ගොච්ඡකය. එහි පද 6ක් තියෙනවා. දුකයෝ 6ක් ඉන්නවා. ඒ අනුව පද 12ක් තියෙනවා. අපි දැන් ඒ එක දුකයක් ගැන, එක පදයක් ගැන විස්තරාත්මකව බලමු. සංයෝජන ගොච්ඡකයේ තියෙන පද ටික අරගෙන බැලුවොත් පළවෙනි දුකය තුල තියෙන්නේ සංයෝජනා ධම්මා පළවෙනි පදයේ හැටියටත්, නොසංයෝජනා ධම්මා දෙවෙනි පදයේ හැටියටත්. ඒ විදිහටම අනිකුත් පදත් අනිකුත් දුකයන් තුල තියෙන පදත් මේ සටහනේ දැක්වෙන විදිහට විස්තර වෙලා තියෙනවා. ඒ අනුව දෙවෙනි පද යුගලයේ තියෙන සංයෝජනීය ධම්මා, අසංයෝජනීය ධම්මා. සංයෝජනීය වෙන ඒවයි සංයෝජනීය බවට ගන්න බැරි ධර්මතාවයි මොනවද කියලා විස්තර කිරීමක් සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම ගොච්ඡකයක මේ පද ඉදිරිපත් කරන පිළිවෙලක් තියෙනවා. මම හිතනවා දැනට ඒක හැමෝම අධ්‍යයනය කරලා ඇති. පළවෙනි පද යුගලයෙන් කරන්නේ අදාළ උක්ත ධර්ම කාරණය කුමක්ද කියලා පළවෙනි පදයෙන් හඳුන්වනවා. කුමක්ද ඒ ධර්ම කාරණය? දැන් මෙතනදී සංයෝජන. මොනවද සංයෝජන කියන්නේ කියලා එම කරුණු ටික එතන පෙන්නලා ඊළඟට පරමාර්ථ ධර්මයන් අතුරින් ඊතුරු සියලුම පරමාර්ථ ධර්ම ටික අනිත් පස්සට අරගෙන පෙන්නනවා. ඒවා අර පළවෙනි ගොඩට අයිති නැති ස්වභාවය කියලා. ඒ ආදී වශයෙන් ඉදිරි පදත් ඒ පදනමක් මත ගොනු වෙලා තියෙනවා. හැම බොහෝ ගොච්ඡකවල මේ ආකාරය ඒ විදිහටම දකින්න පුළුවන්. දැන් අපි ගිය සතියේ සංයෝජන කියන්නේ මොනවද කියලා බලපුවාම මේ සත්වයන්ට සසරින් මිදෙන්නට නොදී මේ සංසාරයේ බැඳ තබන ස්වභාවයකින් ඉදිරිපත් වෙන අකුසල ධර්මයන්ට තමයි කිව්වේ සංයෝජන කියලා. ඒක එක තැන එක වචන සුළු වෙනස්කම් සහිතව විස්තර වෙලා තියෙනවා. අභිධර්ම චන්ද්‍රිකාව කිව්වොත් භව යන්ත්‍රයෙහි බැඳලන්නෝය. මේ බැඳීම නිසා සත්‍යෝ සසර සැරිසරමින් ඇවිදිති ආදී වශයෙන් එක හා සමාන බොහෝ දුරට අර්ථයේ සමාන අර්ථ ඉදිරිපත් කරමින් එක පොත්වල ඒ විදිහට දැක්වුවා. අර කණුවක ගැට ගහපු සත්වයාට
අපි හිතමුකෝ හරකෙක් හරි බල්ලෙක් හරි මොකෙක් හරි කණුවක ලණුවකින් ගැට ගහලා ඉන්නවා නම් ඔය සත්වයාගේ හැසිරීම සිදුවන්නේ එම ලණුවේ දිග ප්‍රමාණය අනුව තමයි. ඒ කණුව වටේට විතරයි යාට යන්න පුළුවන්. ඒ වගේ සමහර ලණු දිග තියෙන්න පුළුවන්, සමහර ලණු කොට තියෙන්න පුළුවන්. ඒ අනුව සමහර විට අපායේ හැසිරෙන ස්වභාවයක් වෙන්න පුළුවන්. සමහර විට කාම භවයේ හැසිරෙන ස්වභාවයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් උත්පත්ති භව 11ක් ආශ්‍රයේ හැසිරෙන්න පුළුවන්කම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාම භවයෙන් ඔබටත් යන්න පුළුවන් ස්වභාව තියෙනවා. රූප භව, අරූප භව ආදී වශයෙන්. කොහොම වුණත් මේ ලෞකික මට්ටමින් මිදෙන්නට නොදී මේ සංසාරයේ පුරා ඒ තලවල සැරිසරමින් යන විදිහට සත්වයාව බැඳ තබන්න උපකාර වෙන. එහෙම නැත්නම් මේ කියන අකුසල ධර්ම නිසා එකී සසර තුල බැඳෙන ස්වභාවයෙන් ඇතිව තමයි සංයෝජන කියලා කිව්වේ. ඊළඟට අපි දැක්කා මේ සංයෝජන කියන ධර්මය සූත්‍රාන්ත ක්‍රමයේ අනුව සුළු වෙනස්කමක් අපි දකින්න පුළුවන් කියලා. එතනත් සංයෝජන 10ක් ඉදිරිපත් වුණා. හැබැයි පරමාර්ථ ධර්ම වශයෙන් අංග 7යි අපිට හම්බ වුණේ. අභිධර්ම ක්‍රමයේ යටතේ සංයෝජන ධර්ම කියලා 10ක් මාතෘකා වෙනවා. එතන අපිට පරමාර්ථ ධර්ම 8ක් නියෝජනය වෙන වග දැක ගන්න පුළුවන් වුණා. අපි ඉදිරි මේ ගොච්ඡකයේ තුල සාකච්ඡා කරන්නේ අභිධර්ම ක්‍රමයෙන්, ඒ කියන්නේ ධම්මසංගණී ඡේද 1117හි සඳහන් වෙන පරිදි තියෙන සංයෝජන ධර්ම 10. ඒ තමයි කාමරාග සංයෝජනේ, පටිඝ සංයෝජනේ, මාන සංයෝජනේ, දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භව රාග, ඉස්සා, මච්චරිය, අවිජ්ජා කියන ධර්ම කරුණු ධර්ම ප්‍රභේද 10 ගැන තමයි සංයෝජන අභිධර්ම ක්‍රමයේ සංයෝජන ලෙස අපි මේ ගොච්ඡකයේ තුල කතා කරන්නේ. දැන් මේ කියන ධර්මතාවයෝ පළවෙනි දුකය තුල මේ ගොච්ඡකයේ පළවෙනි පද දෙක තුල මේක යෙදුණු හැටි අපි ගිය සතියේ කතා කළා. සංයෝජනා ධම්මා නොසංයෝජනා ධම්මා කියලා පද දෙක. ඒකේ පළවෙනි පදයට සංයෝජනා ධම්මා හැටියට ඒකී පරමාර්ථ ධර්මයෝ 8 දෙනා අපි අරගත්තා. ඒ කියන්නේ චෛතසික 8 දෙනා. ලෝභය, දෝෂය, මානය, ditthිය, විචිකිච්ඡාව, ඊර්ෂ්‍යාව, මච්චරිය, මෝහය කියන 8 දෙනා තමයි සංයෝජනා ධම්මා කියන පළවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට අපිට ගොනු උනේ. එකී ධර්මයෝ ස්කන්ධ වශයෙන් එකයි එකම සංස්කාර ස්කන්ධය, ආයතන වශයෙන් එකයි එකම ධම්මායතනය, ධාතු වශයෙන් එකයි එකම ධම්ම ධාතුව, ආර්ය සත්‍ය වශයෙන් දෙකයි. ලෝභය සමුදය සත්‍ය හැටියට ගොනු වෙන අතරේදී ඉතිරි ධර්මතා 7 දෙනා දුක්ඛ සත්‍ය හැටියට ගොනු වුණා. ඒ අනුව ආර්ය සත්‍ය දෙකයි කියලා අපි එදා සාකච්ඡා කළා. ඊළඟට නොසංයෝජනා ධම්මා කියලා ඉතිරි සියලුම පරමාර්ථ ධර්මියෝ ටික ගොනු කරලා අරගෙන නොසංයෝජනා ධම්මා කියලා ඉදිරිපත් කළා. ඒ තුල තිබුණා සිත් 89යි චෛතසික 44යි. ඇයි 44 වුණේ? මුළු චෛතසික 52කින් සංයෝජන ධර්ම 8 ඉවත් වූ නිසා එතන 44යි. රූප 28ත් නිර්වාණයත් සමග නොසංයෝජනා ධර්මා කියන එක නියෝජනය වුණා. ඒ තුල ස්කන්ධ 5ක්, ආයතන 12ක්, ධාතු 18ක් සහ ආර්ය සත්‍ය වශයෙන් 3 ආකාරයක් තියෙන වගත් අපි දැක්කා. දැන් අද අපි බලමු දෙවෙනි ගොච්ඡකය මේම ගොච්ඡකයේ දෙවෙනි ද්විකය දිහා. ඒක අභිධර්ම භාවනා පොතේ භාවනා 2 පොතේ පිටු 46 තුල නියෝජන මේ විස්තර කරනවා. සංයෝජනීයා ධම්මා කියන පළවෙනි පදේ අර්ථ දීමක් හැටියට සංයෝජන ධර්මයන් හට අරමුණු වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත කියලා. ඒ කියන්නේ සංයෝජනීයා කියලා කියන්නේ සංයෝජන ධර්මයන්ට අරමුණු වූ. ඒකේ සංයෝජන ධර්මයන් මගින් අරමුණු කරන්න පුළුවන් නිස්සත්ව නිජීව පරමාර්ථ ධර්මයෝ කියන එකයි අර්ථ ගන්නුනේ. දැන් අපි පොඩ්ඩක් බැලුවොත් කොහොමද මේක මේ විදිහට අරමුණු වෙන්නේ කියලා උදාහරණයක් ගත්තොත් පඤ්ඤ විභංග වාරේ ප ဋ ාණ ප්‍රකරණ පඤ්ඤ විභංග වාරේ අපිට දකින්න පුළුවන් විස්තර දීලා තියෙනවා. දානං ගත්වා සීලං සමාදේත්වා උපෝසත කම්මං කତ୍වා තං අස්සාදේති අභිනන්දති. අන්න ඒ වගේ වෙලාවකදී රාගයේ උපදින හැටි, ditthi උපදින හැටි ආදී වශයෙන් අපිට දකින්න පුළුවන් ඒ අදාළ දහම් පාඨ ඒ අනුව මේ සංයෝජනීය ධම්මා කියන එකට උදාහරණ අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.
මේ පැත්තට පද වැස්සක් තියෙනවා මම හිතනවා මම කියන එක ඇහෙනවා ඇති කියලා. එහෙම නේද? ඇහෙනවා ඇහෙනවා. හොඳයි. ඇහෙනවා මංගල මහත්මයා ඇහෙනවා. හරි සමහර විට පොඩි බාහිරින් ගෝසාවක් වගේ ඇහෙන්නත් ඉඩ තියෙනවා. මොකද තද වැස්සක් යන නිසා. හොඳයි. අපි දෙවෙනි පදේ අරගෙන බැලුවොත් අසංයෝජනීය ධම්මා. සංයෝජන ධර්මයන් හට අරමුණු නො වූ ධර්ම තමයි අසංයෝජනීය ධර්මා කියලා එතන විස්තර වෙලා තියෙන්නේ. මේක අපි තව ටිකක් විස්තර කරලා බැලුවොත් නික්කේප කාණ්ඩයේ කොහොමද මේ ගැන විස්තර කරන්නේ කියලා ධම්මසංගණී නික්කේප කාණ්ඩයේ පිටුව 426 27 තුල සංයෝජනීය ධම්මා ඡේද 1129 තුල විස්තර කරනවා සාසවා කුසල කුසලාව්‍ය කතා ධම්මා. එහෙමනම් සංයෝජනීය කියන එක හැම විටකම ශාස්ත්‍රව ධර්ම තමයි අරගෙන තියෙන්නේ. ඇයි එහෙම වුනේ? කිසිම අකුසල ධර්මයක් මගින් ලෝකෝත්තර ධර්මයන් අරමුණු කරන්න බැරි නිසා හැම විටකම සංයෝජන කියන අකුසල ධර්ම. එහෙමනම් ඒ අකුසල ධර්මයන් හැම විටකම සංයෝජනීය හැටියට ගන්නකොට සාසව ධර්ම තමයි අරගන්න වෙන්නේ. ඒ අනුව විස්තර වෙනවා සාසවා කුසල කුසලාව්‍ය කතා ධම්මා. ඊළඟට භූමි වශයෙන් විස්තර වෙනවා කාමාවචරා රූපාවචරා අරූපාවචරෝ. අරූපාවචරා රූපස්කන්ධෝ පෙය්‍යාලං විඥානස්කන්ධෝ ස්කන්ධ පහම නියෝජනය කරමින් එකී ධර්මතා ටික සංයෝජනීයයි කියලා විස්තර වුණා. ඒ අනුව අසංයෝජනීය ධම්මා කියන දෙවෙනි පදයේ ඡේද 1130න් විස්තර කළා. එතනදී පැහැදිලිවම නව ලෝකෝත්තර ධර්ම ටික අරගෙන පෙන්වුවා ඒක අසංයෝජනීයයි. එයි සංයෝජනයන්ට අරමුණු කරන්නට නොහැකි ධර්මතාන් නිසා. හොඳයි. ඊළඟට අපි බැලුවොත් තවත් විස්තර සහිතව මේක අට කතා කාණ්ඩයෙන් අරගෙන බැලුවොත් පිටුව 526 සඳහන් වෙනවා ඡේද 1478 තුල කතමේ ධම්මා සංයෝජනීය පළවෙනි පදයේ ධර්මතා එකින් එක විස්තර කරලා දෙනවා තීසු භූමීසු කුසලං. දැන් සාසවා නිසා තීසු භූමීසු කුසලං අපිට ගන්න වෙනවා. ඇයි අපරියාපන්නේ ගන්න බැරි නිසා. අකුසලං අකුසල පිළිබඳව භූමියක් සඳහන් කළේ නැහැ. ඒක by default කාමාවචරම නිසා. ඊළඟට තීසු භූමීසු විපාකෝ අපරියාපන්නේ ගන්නේ නැති නිසා තීසු භූමීසු විපාක ගණුණා. තීසු භූමීසු ක්‍රියාව්‍ය කතං තුන් භූමියේ ගිය ක්‍රියාසිට ටික ගණුණා. සබ්බංච රූපං ඉමේ ධම්මා සංයෝජනීය. මේ හැම තැනකදීම සිත හැටියට සඳහන් කළාට චිත්තෝත්පාදයේම එන්නට ඕනේ. එතකොට ඒ තමයි සංයෝජනීය. එහෙම නැත්නම් සංයෝජනයන්ට හිත වූ. එහෙම නැත්නම් සංයෝජනයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන් වූ ධර්මතා හැටියට ඉදිරිපත් උනේ. ඊළඟට අසංයෝජනීය ධර්මයිසේ සංයෝජනයන්ගෙන් අරමුණු කරන්න බැරි ධර්ම හිත නොවූ ධර්ම තමයි චත්තාරෝ මග්ගා අපරියාපන්නා චත්තාරීච සාමාන්‍ය පලානීච අනිබ්බාණංච. මේ කියන නව ලෝකෝත්තර ධර්ම ටික මාර්ග හතරත් ඵල හතරත් නිර්වාණයත් කියන එක අසංයෝජනීය සංයෝජනයන්ට ගොදුරු නොවන්නා වූ ධර්ම හැටියට සඳහන් කළා. දැන් මේ කියන ධර්මතා යටතේ අපි අභිදේයාර්ථ අරගෙන බලපුවාම අපිට සංයෝජනීය ධම්මා හැටියට ඕනනම් පිළිම් පෙළම අරගෙන හදා ගන්නත් පුළුවන්. සාරාංශය ගත්තොත් ලෞකික සිත 81යි එහි යෙදෙන චෛතසික 52යි රූප 28යි සංයෝජනීය ධර්ම නියෝජනය කරමින් අභිදේයාර්ථ හැටියට ගන්න පුළුවන්. ඒ තුල තියෙනවා තුන් භූමි කුසල ඒ කියන්නේ කුසල් සිත් 17යි චෛතසික 38යි අකුසල් සිත් 12යි චෛතසික 27යි. දැන් ආයතන චෛතසික 27ම අරගත්තා. ඇයි ඒ සංයෝජනයේට අනිකාව සංයෝජනීය කරන්න පුළුවන් නිසා. තුන් භූමි විපාක ඒකකොට විපාක සිත් 32යි ගන්නෙ. ඒ තුල චෛතසික 35යි තියෙන්නේ. තුන් භූමි ක්‍රියාසිත 20යි චෛතසික 35යි රූප 28යි. ඒ අනුව සාරාංශය ගත්තොත් ලෞකික සිත් 81යි චෛතසික 52යි රූප 28යි. එහෙමනම් අපි දන්නවා දැන් ඒ ටික ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි සත්‍ය 2 ඇවිල්ලා දුක්ඛ සහ සමුදය. ඒ විදිහට අපිට ඒක ගලප ගන්න පුළුවන්. ඊළඟට අසංයෝජනීය දැන් මම මෙතන ස්කන්ධ ආයතන ධාතු බෙදෙන විදිහ සාකච්ඡා කරන්න යන්නේ නැහැ.
අවශ්‍ය කෙනෙක් මේ ඔඩියන්ස් එක තුල ඉන්නවා නම් ඒක විස්තර කරන්න ඕනේ කියලා මට විස්තර කරලා දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් විශේෂ තැනකදී විතරක් මම ඒක විස්තර කරන්නම්. අසංයෝජනීය ධම්මා කිව්වහම සංයෝජනයට ගොදුරු නොවන ලෝකෝත්තර සිත් 8යි නිර්වාණයයි. එතනත් අපිට එහෙනම් පේන්නේ එතන සිත් විතරයි තියෙන්නේ. නම් ස්කන්ධ 4යි, ආයතන 2යි, ධාතු 2යි, සත්‍ය 2යි. එතන සත්‍ය 2 උනේ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය. මේ තමයි සංයෝජන ගොත්තකයේ දෙවෙනි දුකය වන සංයෝජනීය දුකය. ඒකේ පද දෙක සංයෝජනීය ධම්මා සහ සංයෝජනීය ධම්මා කියන පදවල අභිධේයාර්ථ සහ ස්කන්ධාදී වශයෙන් බෙදීම. ඒ ගැන මොනවා හරි සාකච්ඡා කරන්න තව දෙයක් තියෙනවාද? එහෙම නැත්නම් ඕගොල්ලෝ දැකපු කඩුගානේ සූත්‍රයක හරි ඊට අදාළ දෙයක් තිබුණා නම් ඒක මෙතෙන්ට එකතු කරන්න පුළුවන් නම් අවස්ථාව තියෙනවා. කාට හරි අදහසක් තියෙනවද? අදහසක් හෝ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. හොඳයි. නැත්නම් කවුරු හරි මම මේ අදහස් ඉදිරිපත් කරනවා නම් මා ගොඩක් කැමති වගේ නැවතත් මතක් කරන්න ඕනේ. ඊළඟට අපි යමු එහෙමනම් ඊළඟ යුගලයට. තුන්වෙනි යුගලයේ හැටියට තියෙන්නේ සංයෝජන සංපයුක්ත දුකය. ඒ තුල තියෙන පද දෙක තමයි සංයෝජන සංපයුක්තා ධම්මා, සංයෝජන විප්පයුක්තා ධම්මා. එතකොට එතනදී සංයෝජන ධර්මයන්ගේ සංප්‍රයුක්ත භාවය හා විප්‍රයුක්ත භාවය ගැන කතා කරනවා. ඒ අනුව පද දෙක බෙදලා තියෙනවා. සංප්‍රයුක්තා කිව්වහම සංයෝජන ධර්මයන් සමග මිශ්‍ර වූ කියන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගෙන් සම්බන්ධ වූ ධර්මතා මොන හරි තියෙනවා නම් ඒ ටික සංප්‍රයුක්ත ධර්ම හැටියට ගන්නවා. එහෙමනම් අපි පැහැදිලිව දන්නවා සංයෝජන කියන්නේ අකුසල. එහෙමනම් ඒක සංප්‍රයුක්ත වෙන්නේ අකුසල සමගමයි. සංයෝජන විප්‍රයුක්තා කිව්වම එහෙනම් එසේ නොවන්නා වූ ධර්ම ටික දෙවෙනි පදේ අභිධේයාර්ථ හැටියට ගන්න වෙනවා. අපි බැලුවොත් මේ සංපයුක්ත වීම කොහොමද කියලා බැලුවොත් අපිට සංයෝජන ධර්මයට තියෙන්නේ කාමරාග, පටිඝ, මාන, ditthi, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භවරාග, ඉච්ඡා, මච්චරිය, අවිජ්ජා කියන ධර්මතාවල. ඒ කියන්නේ චෛතසික හැටියට ලෝභ, ditthi, මාන, දෝෂ, විචිකිච්ඡා, ඉස්සා, මච්චරිය, මෝහ. දැන් අපි බැලුවොත් මේක අකුසල් සිත් 12 තුල අරගෙන බැලුවොත් අපි එක සිතක් අරගෙන බලමු. සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික පළවෙනි ලෝභ මූල සිත අරගෙන බැලුවොත් ඒ තුල තියෙනවා සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 6යි, අකුසල සාධාරණ 4යි. ලෝභ ත්‍රිකයෙන් දෙකක් ඇවිල්ලා තියෙනවා ලෝභ ditthi. මොකද ditthියත් එක්ක මානෙ යෙදෙන්නේ නැති නිසා. ඒ අනුව චෛතසික මුළු ගාන 19ක් තියෙනවා පළවෙනි ලෝභ මූල සිත තුල. දැන් මේක තුල අපිට පේනවා සංයෝජන ධර්ම තුනක් තියෙනවා. මෝහය තියෙනවා, ලෝභය තියෙනවා, ditthිය තියෙනවා. එහෙමනම් මේ එක සංයෝජනයක් නිසා අනිකුත් සියලුම චිත්තෝත්පාදයේ ධර්ම ටික සංප්‍රයුක්ත වෙනවා. ඒ අනුව මෝහය ලෝභය නිසා, ලෝභය ditthිය නිසා, ditthිය ලෝභය නිසා, ditthිය මෝහය නිසා, මෝහය ditthිය නිසා ආදී වශයෙන් එකිනෙකාගේ සංප්‍රයෝගය මෙතන දක්වා ගන්න පුළුවන්, සංප්‍රයුක්ත වීම දක්වා ගන්න පුළුවන් නිසා මේ මුළු චිත්තෝත්පාදයේම සංප්‍රයුක්ත වෙන අයුරු ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ අනුව අනිකුත් සිතක් ගත්තත් ඒ විදිහම තමයි. යම් කිසි තැනක තනි මේ සංයෝජන ධර්මයක් විතරක් හිටියොත් තමයි ඒක එකී ධර්මය නිසා එම චිත්තෝත්පාදයේ ඉතිරි ධර්ම සංප්‍රයුක්ත වෙයි. නමුත් එම සංයෝජන ධර්මය තනිව පවතිවි. අපි ඒක ඉස්සරහට බලමු. නික්කේප කාණ්ඩයෙන් අරගෙන බැලුවොත් ඡේද 1131 සංයෝජන සංප්‍රයුක්තා ධර්මා කියන පළවෙනි පදේ විස්තර කරනවා. තේහි ධම්මේහි යේ ධම්මා සංප්‍රයුක්තා. ඒ කියන්නේ යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන් හා සංප්‍රයුක්ත වූවාහුද එහි තියෙන ස්කන්ධයන් අරගන්න කියලා එතනදී කියනවා. තේහි ධම්මේහි යේ ධම්මා සංප්‍රයුක්තා. ඒ කියන්නේ සංයෝජන ධර්මයන්ගෙන් සංප්‍රයුක්තව තියෙන අනිකුත් ධර්ම ටික සංප්‍රයුක්තයි කියලා අරගන්න කියලා. මම හිතනවා මේ වගේ වදන් ගොඩාක් අපි සාකච්ඡා කරලා තිනවා. ඒකේ තරම් අමාරු වෙන එකක් නැහැ තේරුම් ගන්න. සංයෝජන විප්පයුක්තා කියලා කිව්වහම තේහි ධම්මේහි යේ ධම්මා විප්පයුක්තා. පළවෙනි පදයට සංපයුක්ත කියලා ස්වභාවය ගත්තා. දෙවෙනි පදේ එහෙමනම් විප්පයුක්ත ස්වභාව අරගන්නවා. ඒකත් ඒ අනුව තේරුම් ගන්න අපහසු නෑ. පැහැදිලි. අපි අට කතා කාණ්ඩයට ගිහිල්ලා බලමු ඒ තැන මොනවද දීලා තියෙන්නේ කියලා.
ඡේද 1480 දී කතමේ ධම්මා සංයෝජන සම්පයුක්තා පළවෙනි පදයේ විස්තර කරනවා උද්දච්ච සහගතම් මෝහං තපෙත්වා. අන්න උද්දච්ච සහගත සිතේ තියෙන්නේ මේ සංයෝජන ධර්මයන්ගෙන් මෝහය විතරයි. ඒ නිසා එම මෝහය තවත් එයාට සංප්‍රයුක්ත වෙන්න තවත් සංයෝජන ධර්මයක් නැති නිසා එයාව අයින් කරන්න කිව්වා. උද්දච්ච සහගතං මෝහං තපෙත්වා. උද්දච්ච සහගත සිතේ මෝහය තබා අවශේෂ අකුසලයෝ තමයි සංයෝජන සංපයුක්තා වෙන්නේ. මොකද සංයෝජන කියන සියලුම දේ අකුසලමයි. එහෙමනම් අකුසල සංප්‍රයුක්ත වෙන්නේ අකුසල එක්කමයි. ඒ නිසා මෙතනදී මේ පළවෙනි පදයේ තුල අනිවාර්යෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ අකුසල ධර්ම පමණමයි. එහෙමනම් ඒකෙන් සංප්‍රයුක්ත භාවයක් නොදක්වන්නේ උද්දච්ච සහගත සිතේ පවතින මෝහය පමණක් නිසා ඔහුව විතරක් අයින් කරලා ඊතුරු සියලුම අකුසල ධර්මතා ටික සංයෝජන සංපයුක්තයි කියලා ගන්න කිව්වා. ඒ අනුව අපිට ගන්න පුළුවන් අකුසල සිත් 12යි එහි යෙදෙන චෛතසික 27න් මෝහය අයින් කරපුවාම 26යි. ඒ ටික අපිට අරගන්න පුළුවන් සංයෝජන සංපයුක්ත ධර්ම කියලා. එhmenan විප්‍රයුක්ත ධම්ම කියනකොට අර පළවෙනි පදෙන් අයින් කරපු උද්දච්ච සහගත සිතෙහි තියෙන මෝහය සමග අනිකුත් ධර්මතා ටික අරගන්නවා. එතකොට අපිට එතන දකින්න පුළුවන් චතුසු භූමියස කුසලං. කුසල සිත් 21යි චෛතසික 38යි. චතුසු භූමියසු විපාකෝ. සිව් භූමි විපාක. ඒ අනුව විපාක සිත් 36යි. එහි යෙදෙන චෛතසික 38යි. තීසු භූමියසු කිරියාව්‍යා කතං. ක්‍රියාසිත 20යි චෛතසික 35යි. රූපංච නිබ්බානංච. රූප ධර්ම 28යි නිර්වාණයයි. මේ සියලුම ධර්ම සංයෝජනයන් එක සංප්‍රයුක්ත භාවයක් දක්වන්නේ නැති ධර්මතා හැටියට ගොනු වෙනවා. ඒකත් මම හිතන්නේ පහසුයි තේරුම් ගන්න අපහසුයක් නැහැ. ඒ අනුව සංයෝජන විප්‍රයුක්තා පදය ඒ විදිහට අට කතා කාණ්ඩය තුල විස්තර වුණා. දැන් අපි මේ දෙකේ අභිධේයාර්ථ එකට අරගෙන බැලුවොත් උද්දච්ච සහගත සාකච්ඡා කරලා ඉන්නකෝ. දැන් උද්දච්ච සහගත ස්ථිතේ තියෙන්නේ චෛතසික 15යි. එතන සබ්බචිත්ත සාධාරණ 7යි, විතක්ක ਵਿਚාර අධිමුඛ විරිය කියන ප්‍රකීර්ණක චෛතසික 4යි, අකුසල සාධාරණ 4යි. අකුසල සාධාරණ තුළ මෝහය තියෙනවා. එතකොට එතන චෛතසික 15යි. ඒ අනුව මේ මෝහයට තවත් ලෝභයක්, ditthියක්, මානයක්, දෝෂයක්, විචිකිච්ඡාවක්, ඉච්ඡාවක්, මච්චරියක් නැති නිසා එයා තනිව ඉන්නේ සංයෝජන ධර්ම තනියෙක් කෙනෙක් හැටියට. ඒ නිසායි එයා වයින් කළේ. එහෙමනම් අභිධේයාර්ථ අපි අරගෙන සංසන්දනය කළොත් පළවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට අකුසල සිත් 12යි එහි යෙදෙන චෛතසික 27යි. හැබැයි උද්දච්ච සිතේ මෝහය වර්ජිත වෙන්න ඕනේ. මෙතන චෛතසික 27ම ගන්නවා. ඇයි 27 අරගත්තේ? අනිකුත් සිත්වලදී මෝහය නියෝජනය වන නිසා අපිට එතනදී මෝහය තනිකරම අයින් කරන්න බෑ. උද්දච්ච සිතේ තියෙන මෝහය පමණක් අයින් කරලා අභිධේයාර්ථ කලපන්න ඕනේ. මම හිතන්නේ මම ඉස්සෙල්ලා සඳහන් වුණේ 26යි කියලා එක වැරද්දා. එහෙමනම් මේ අකුසල සිත් 12යි චෛතසික 27 ස්කන්ධ වශයෙන් නම් 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍යෝ 2යි. සත්‍ය දෙක ඇවිල්ලා දුක්ඛ සහ සමුදය. සංයෝජන විප්‍රයුක්තා ධම්මාවලදී උද්දච්ච සහගත සිතේ මෝහය පළවෙනි පදෙන් අයින් වෙච්ච එක එහෙනම් මෙතෙන්ට එන්න ඕන විප්‍රයුක්ත ධර්මයක් හැටියට. එතකොට ඊට අමතරව කුසල් සිත් 21යි චෛතසික 38යි ආදී වශයෙන් අරගෙන බලපුවාම සාරාංශය අපිට ගන්න පුළුවන් මෙහි සිත් 77යි. එයි මුළු සිත් 89න් අකුසල් සිත් 12 ගියාම ඊටු සිත් 77යි. අකුසල් චෛතසික කිසිවක් දෙන්න බැරි නම් මෙහි යෙදෙන්න පුළුවන් ඉතිරි සෝබන චෛතසිකයෝ පමණයි. චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි හැටියට මෙතන අභිධේයාර්ථ එනවා. රූප 28ක් තියෙනවා. සිත් 77ක්ම තියෙනවා. ඒ තුල අහේතුක සිතුත් තියෙන නිසා ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍යෝ 3යි කියලා අරගන්න පුළුවන්. මංගල මහත්මයා මේක මේ භාවනා පොතේ තියෙන විදිහටද මේ දක්වලා තියෙන ඔබතුමා වෙනසක් දැක්කද? නෑ මේ එදා සාකච්ඡා කරපු ආවා අතනින් ද ගත්තේ කියන එක සාමාන්‍යයෙන් එතනින් තමයි මම ගන්නෙ. ඔව් මෙතනදී අර උද්දච්ච සිතේ මෝහය කියන එක තමයි මේ මම හිතන්නේ දා බ්‍රුණ මහත්මයා මතක් කරලා විප්‍රයුක්ත ධර්මයක් හැටියට ගන්න පුළුවන්ද කියන එක අනිත් එක සාකච්ඡා කරමු. ගයි එහෙම වුණේ කියලා. ඒක නෑ ඒක මේ අපි අර මේ එතන ප්‍රශ්නේ නෑ මෝහය විප්‍රයුක්තයි තමයි.
මොහය මොන සංයෝජන එක්කද විප්‍රයුක්ත වෙන්නේ කියන එක අපි ආසවල තියෙන ප්‍රශ්නේ මෙනවනේ. එතකොට ඔව්. අර උද්දච්ච හිතේ මොහය විප්‍රයුක්තයි. විප්‍රයුක්ත වෙන්නේ උද්දච්ච හිතේ තියෙන මොහය තියෙනවනේ සංයෝජන හැටියට. ඒ සංයෝජනයක විප්‍රයුක්තයි කියලා ගන්න බෑ කියන එකයි එදා අපි සාකච්ඡා කරේ. මම කිය අර ආසවලට එනකොට. ඒ කියන්නේ දැන් උද්දච්ච සාගතිතේ මොහය අවිද්‍යා සංයෝජනේ තියෙනවා. ඒ අවිද්‍යා සංයෝජනය උද්දච්ච සාගත හිතේ මොහයත් එක්ක විප්‍රයුක්තයි කියලා කියන්න බෑනේ අපිට. බ්‍රුණ මහත්තයා අවිද්‍යා සංයෝජනය කියන්නේ මෝහයම නේද? ඔව්. ඒකනේ එතකොට ඒකයි කියන්නේ කතා කරන්නේ සංප්‍රයුක්තතාව. හා? එහෙම වුණාම ඒකට සංප්‍රයුක්ත වෙන්න වෙනත් කිසිදු සංයෝජනයක් එතන නැති ස්වභාවය නේද අපි ඉදිරිපත් කරන්නේ. නෑනේ විප්‍රයුක්ත කියන්නේ සංයෝජන නැහැ කියන එක නෙමෙයි නේද? ඔව් ඒ කියන්නේ විප්‍රයුක්ත පැත්තට ගන්න එපා කියලා දෙකක් තියෙනවානේ. එතකොට මේ සංප්‍රයුක්ත වෙන්නේ නැහැ කියන එකට මේ විප්‍රයුක්තයි කියලා ගන්නෙ නැහැ නේද? සාමාන්‍ය නිවන දැන් රූප ධර්ම සංප්‍රයුක්තයි කියලා විප්‍රයුක්තයි කියලා දෙකම ගන්නෙ නැහැනේ. එතකොට ඒ වගේ අර කියන්නේ සංප්‍රයුක්ත වෙන්නේ නැහැ කියන එක නෙමෙයි විප්‍රයුක්තයි කියලා කියන්නේ. සංප්‍රයුක්ත වෙන්න කෙනෙක් නැහැ කියන එක නෙමෙයි නේද? මම හිතන හැටියට. හොඳයි මේක මේ නිකමට බලන්න මේක භාවනා පොතේ කොහොමද අරන් තිබුණේ කියලා. නෑ භාවනා පොතේ හරි. මම හිතන්නේ පොතේ ගැටලුවක් නැහැ. විප්‍රයුක්තයි කියලා ගන්නවා. ඔව්. විප්‍රයුක්ත වෙන්නේ මොකක්ද එක්කද? සංයෝජන විප්‍රයුක්තනේ. මොන ඒ කියන්නේ මේ සංයෝජන ධර්මත් එක්ක විප්‍රයුක්ත වෙන ධර්මනේ අරන් තියෙන්නේ. අතන සංයෝජන එක සංප්‍රයුක්ත වෙන එක. දැන් අතන මෝහයට සංප්‍රයුක්ත වෙන්න එකක් නැහැ. ඔව්. ඒ හින්දා ඒක ගන්න විදියක් නැහැ සංප්‍රයුක්ත පැත්තට ගන්න විදියක් නැහැ. හැබැයි විප්‍රයුක්ත පැත්තට ගන්නේ එතන සංප්‍රයුක්ත වෙන්න එකක් නැහැ හිතේ හින්දා නෙමෙයි. ඒක විප්‍රයුක්ත වෙනවා අනිත් සංයෝජනත් එක්ක. අර්ථ ගැන්වීමේ වෙනසක් දකින්න නිසා. ඔව්. නැත්තම් අර උද්දච්ච සාගත හිතේ මෝහයට තව මෝහයක් නැති නිසා විප්‍රයුක්තයි කියලා කියන්න බෑ. මෝහයට තව සංයෝජනයක් නැහැ ඒ තින්දා නෙමෙයි විප්‍රයුක්තයි කියන්නේ. එතන සංප්‍රයුක්ත වෙන්නේ නැහැ මේ තවත් සංයෝජනයක් නැති නිසා. සංප්‍රයුක්ත වෙන්න තව එකක් නැහැ. ඔව් මේ පැත්ත හරි. දෙවෙනි පැත්තට අරගන්න ඕනේ විප්‍රයුක්ත වෙන්නේ සංප්‍රයුක්ත නොවු නිසා කියන අර්ථ දැක්වීමට වෙනස් කරලා ඒක වැරදි කියලා අනිකුත් සංයෝජනයන් සමග එයා විප්‍රයුක්ත වෙන්න නිසායි කියන පදනම. අන්න හරි. නැත්තම් ඒ හිතේ මෝහයත් ඒ කියන්නේ ඒ මොහිතේ අවිද්‍යාව ඒ හිතේ අවිද්‍යාවත් එක්ක විප්‍රයුක්තය කියලා ගන්න බෑ. උද්දච්ච හිතේ මෝහය ඒ මෝහයත් එක්කම විප්‍රයුක්ත නැහැ. සංප්‍රයුක්තත් නැහැ විප්‍රයුක්තත් නැහැ ඒක. තමා සමග මේ දේ සිදුවන්නේ නැති නිසා. හොඳයි. හොඳයි ලස්සනයි. එයා විප්‍රයුක්ත වෙන්නේ අනිත් අකුසල් සෙත් වල තියෙන මේ සංයෝජන එක්ක. ඔව් පැහැදිලිවම ඔව්. හරි. මම දන්නේ මම ඒක ඉදිරි ධාතු කතා වගේ තැන්වල විස්තර වෙන වෙද්දි ප්‍රශ්නයක් වෙන නිසායි ඔබ ඒක ඉදිරිපත් කළේ විදියට. ඔව්. ඒක එතකොට තව එතෙන් ගැඹුරක් තියෙනවා නැත්නම් අපි හිතනවා මේකට තව මේ තව මෝහයක් තව සංයෝජනයක් නැති නිසා ඒක විප්‍රයුක්තයි කියලා ගන්නවනේ. ඔව්. ඔව්. ඇත්තටම අපි පළවෙනි අපි මේ ප්‍රාරම්භ වසල වල ඉගෙනගෙන ආවේ මේ පදනම. දැන් ඒ වගේ හරියටම ඒ රල්බුරුල් ඇරෙන්නේ ඉදිරි ප්‍රකරණ කරද්දී එහෙම ඒ වගේ දහම් ගැලපීම් කරද්දී නොගැලපෙන තැන් ආපුවාම ඇයි කියලා බලපුවාම තමයි අර්ථය හරියට හරි ගස්සා ගන්න සිද්ධ වෙන්නේ. හොඳයි ඒක නම් තව අදහස් තියෙන්නේ නැහැ. ඒක ගැටලුවක් නම් වෙන්නේ නැහැ. හැබැයි අර ගැඹුරු තේරුම් ගන්න බැරි වෙනවා. මොකද්ද විප්‍රයුක්ත කියන එක හරියටම මේක ගන්න බැරි වෙනවා. එතන විතරයි ගැටලුව තියෙන්නේ. දැන් උද්දච්ච සාගත හිතේ දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ අර සහේතුක ක්‍රමයටනේ. ඔව්. එතන එකක් නැත්තම් ඒක අහේතුකයි කියලා. ඒක ඒ தත්ත්වෙම නෙමෙයි සංප්‍රයුක්ත විප්‍රයුක්ත කියන එක කියන්නේ. ඒකේ අර විප්‍රයුක්ත කියන එක බලන්න ඕන ක්‍රමයක් තියෙන නාම ධර්මයක් රූප ධර්මات එක්ක විප්‍රයුක්තයි. එහෙම තියෙනවානේ බලන්න ඕන ක්‍රම වගේ. ඔව්. කෙලිම ධාතු කතාවම ඇදලා අරගන්නවා. බොහොම හොඳයි. හරි. තේරුණා. හරි. ඒ අනුව නමුත් අපි මෙතන අභිධේයාර්ථ වෙනස් වෙන්නේ නැහැ නේද? නැහැනේ. නෑ. හරි. එහෙමනම් උද්දච්ච සිතේ මෝහය ඇයි අපි විප්‍රයුක්තයි කියලා කිව්වේ? එම මෝහය සමග විප්‍රයුක්ත භාවයක් දක්වනවා කියන අර්ථයේ නොවයි.
එම මෝහය ඊතුරු සංයෝජන ධර්ම 10න් කිසි එකක් හෝ සමග සංප්‍රයුක්ත භාවයක් දක්වන්නේ නැහැ කියන එකයි දක්වන්න ඕනේ. විප්‍රයුක්ත භාවයක් දක්වන්නේ. විප්‍රයුක්ත භාවයක් තියෙන නිසායි. ඔව්. විප්‍රයුක්ත ප්‍රත්‍ය තියෙන නිසායි. කොහොමද විප්‍රයුක්ත ප්‍රත්‍ය? විප්‍රයුක්ත ප්‍රත්‍යයට මෙන්නේ නැහැ විප්‍රයුක්ත කියන එක ධාතු කතාවල විප්‍රයුක්ත වලට එන නිසා. එතනදී තියෙන ගැළපීමට අනුව හරි. හරි කොහොමද අභිධේයාර්ථ මෙතන වෙනස් වුණේ නැහැ. ඒ විදිහට අර්ථ දක්වන වඩා සාර්ථකයි වඩා හොඳයි. ඉදිරියට ප්‍රශ්න ඇති වෙන්නේත් නැහැ එතකොට. මොකද තමා සමගම විප්‍රයුක්තයි කියලා ගන්නෙ නැතුව අනිකුත් ධර්මතා සමග යෙදුණු ඒ විදිහට ආපු නිසා අරගන්න. තවත් අදහස් තියෙනවද ඒ ගැන? හරි. නැත්නම් අපි ඉදිරියට යමු. ඊළඟට අපි හතරවෙනි ද්විකේ අරගෙන බැලුවොත් සංයෝජන ඒකේ පළවෙනි පදේ තියෙනවා සංයෝජනා චේව ධම්මා සංයෝජනීයා චේව ධම්මා නොච සංයෝජනා කියලා තමයි පද දෙක තියෙන්නේ. මෙහිදී සාකච්ඡා වෙන්නේ සංයෝජනා චේව ධම්මා සංයෝජනීයාච සංයෝජනත් වෙලා සංයෝජනීය ස්වභාවයෙන්ුත් පෙනී සිටින ධර්මයෝ කවුද? සංයෝජනීය ස්වභාවයෙන් ඉඳලා හැබැයි සංයෝජන නොවන ධර්මතා මොනවද කියන එකයි මෙතනදී බෙදන්නේ. භාවනා පොතට අනුව අපි අරගත්තොත් සංයෝජන නම් වූද සංයෝජනයන්ට අරමුණු වන්නා වූද. එතකොට සංයෝජන වෙන්නත් ඕනේ සංයෝජනයන්ට අරමුණු වෙන්නත් ඕනේ. අන්න එහෙම ධර්මතා තියෙන ටික පළවෙනි පදයට අරගන්නවා. සංයෝජන ධර්මයන්ට අරමුණු වෙනවා එහෙත් සංයෝජන නම් නොවූද. අන්න එහෙම කියන ධර්මතා සියල්ල දෙවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට හොයාගන්න ඕනේ. මේක තව ටිකක් අපි විස්තර බලමු නික්කේප කාණ්ඩේ කොහොමද කියන්නේ. එතන කියනවා ඡේද 1113 දී තානේව සංයෝජනානි සංයෝජනාචේව සංයෝජනීයාච තානේව සංයෝජන. ඒ සංයෝජනයෝම සංයෝජනයද සංයෝජනීයද වෙත්. සංයෝජන වෙන්න නම් ඒ සංයෝජනම තමයි. සංයෝජනීය වෙන්නත් එකෙක් අනිකාව අරමුණු කරන නිසා සංයෝජනීයත් වෙනවා. එහෙමනම් ඒ සංයෝජන ටිකම තමයි එතෙන්ට ගන්න වෙන්නේ. දෙවෙනි පදේ අරගත්තොත් තේහි ධම්මේහි ඒ ධම්මා සංයෝජනීයා. යම් ධර්ම කෙනෙක් එකී සංයෝජනීය ධර්මයන්ගෙන් සංයෝජනීය බවට පත් වෙනවා නම් ඒ ධර්මයන් ටික තබා ඉතිරු සාසවා දැන් මෙතනත් අරගන්න වෙන්නේ සාසවා. මොකද සංයෝජනීයත් එක්ක අපි කතා කරද්දී සාසව ධර්මම තමයි අපිට ගන්න වෙන්නේ. සාසවා කුසල ව්‍යා කතා ධම්මා කාමාවචර රූපාවචර රූපක්ඛන්தோ පියලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සංයෝජනීයාචේව නොච සංයෝජන. මම හිතනවා දැන් මෙවැනි පාළි අර්ථ පාළි වචන වල තේරුම දැන් ග්‍රහණය කරගන්න පුළුවන් ඇති කියලා මේ වගේ ගොඩාරියක් අපි සාකච්ඡා කළා. ඒ නිසා මම සියලුම සිංහල පරිවර්තනයත් අරගත්තේ නැහැ. අනිත් පැත්තෙන් සිංහලට වඩා පාලිය ලේසි කියලා හිතන තැන් යෙදෙනවා. ඒ කොයික වෙතත් මේ පද දෙක මේ විදිහට තමයි නික්කේප කාණ්ඩය තුල විස්තර කරන්නේ. මීට වඩා ධර්මතා හැටියට බලමු අත්කතා කාණ්ඩය තුල. හැබැයි ඒකත් පළවෙනි පදයට කියන්නේ ඒකමයි තානේව සංයෝජනානි සංයෝජනාචේව සංයෝජනීයාච. දෙවෙනි පදයට චපෙත්වා සංයෝජනේ සංයෝජන ධර්ම ටික හැර අවශේෂං අකුසලං තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍යගතං සබ්බංච රූපං මේ ධම්මා සංයෝජනීයාචේව නොච සංයෝජනා. දැන් ඇත්තටම මෙවැනි ගොච්චක්කවල මේ පද විස්තර කර ගැනීමේදී අමාරුව තියෙන්නේ අභිධේයාර්ථ ටික හොයා ගන්නවට වඩා මේ පදේ හරියට තේරුම් ගැනීමනේ. මොකද මේ වචන සමහර වෙලාවට මේ ගැළපීම් මේ විදිහට අපිට නිතරම හුරු නැති නිසා ඒ වචනේ මේ පදයේ අර්ථය හරියට තේරුම් ගැනීම තමයි චුට්ටක් පැටලෙදි මම දන්නේ මට ඉගෙන ගන්න කාලෙත් ඕකම තමයි පැටළුනේ. ඉතින් ඒක හරියට තේරුම් ගත්තා නම් ඊතුරු ධර්මතා ටික ලුප්පා ගන්න එක ඒ තරම් අමාරුවක් නෙමෙයි. අපි දැන් බලමු මේ කියන විදිහට කොහොමද අභිධේයාර්ථ සංසන්දනය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. පළවෙනි පදයට සංයෝජනාචේව සංයෝජනීයාච. එහෙමනම් සංයෝජනත් වෙලා සංයෝජනීයත් වෙනකොට ඒ සංයෝජන ධර්මතාවට තමයි අපිට ගන්න වෙන්නේ. සංයෝජන හැටියට 10ක් තිබ්බට පරමාර්ථ ධර්ම හැටියට 8යි අපිට එන්නේ. චෛතසික 8යි. එකී චෛතසික ස්කන්ධ 1යි
ආයතනිකයි ධාතු එකයි සත්‍යෝ දෙකයි. සත්‍ය දෙක උනේ ලෝභය යනවා සමුදයට. අනිත් ටික දුක්ඛ සත්‍ය හැටියට එන නිසා. සංයෝජනීයාචේව ධම්මා නොච සංයෝජන. සංයෝජන නොවි සංයෝජනීය වෙන ටික. එහෙමනම් සාස්ත්‍ර ධර්ම ටික අරගන්න අකුසල ටික අරගනිද්දි අකුසල් සිත් 12යි චෛතසික 19යි. අයි ඉතුරු 8 පළවෙනි පදයට ගිය නිසා. එහෙමනම් එතන ඊළඟට තියෙන සංයෝජනීය ධර්ම කුසල් ලෞකික කුසල් විපාක ක්‍රියා ආදී වශයෙන් රූප ටිකත් එක්ක අරගත්තාම අපිට සාරාංශය දකින්න පුළුවන් ලෞකික සිත් 81යි චෛතසික 44යි 44 උනේ 52කින් 8ක් අඩු වුණාම 44යි රූප 28යි මේ ධර්ම ටික තමයි දෙවෙනි පදයේ අපි දෙයාර්ථ හැටියට ගලපන්න වෙන්නේ එහෙමනම් සිත් 81ක් තියෙනවා චෛතසික 44 සමග රූප 28ම තියෙනවා. එහෙමනම් ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි. මෙතන සාසව ධර්ම, ඒ කියන්නේ ලෞකික ධර්ම විතරයි අරන් තියෙන්නේ. හැබැයි ලෝභය නෑ. එහෙමනම් මෙතන අපිට ගන්න පුළුවන් දුක්ඛ සත්‍ය විතරයි. ඒ විදිහට තමයි හතරවෙනි යුගලය අපිට අභිධේයාර්ථ අහුලන්න පුළුවන්. ඒ ගැන මොනවා හරි අදහසක් හරි. එතකොට දැන් මේක සප්පදේශ එකක් වෙනවනේ. ඒ සප්පදේශ වෙන්නේ මෙන්න මේ කියන ධර්මතාව වලින්. දැන් දැක්කනේ දැන් මෙතනදී අපි අරගත්තේ සංයෝජන ධර්ම ටික පළවෙනි පදයට ගත්තා. අනිකුත් ලෞකික ධර්ම ටික දෙවෙනි පදයට ගත්තා. එහෙමනම් ලෝකෝත්තර ධර්ම ටික මේම පද දෙකටම ආයිතුනේ නෑ. එහෙමනම් ඒක සප්පදේශ ත්‍රිකය දුකයක්. එහෙමනම් ඒ සප්පදේශ වීමට හේතුව නවලෝකෝත්තර ධර්ම ටික මාර්ග 4යි සිත් 4යි චෛතසික එහියදෙන චෛතසික 36යි නිර්වාණයයි කියන ටික මේ පද දෙකටම අයත්තුන්නේ නැති නිසා තමයි සප්පදේශ උනේ. හරි. එහෙනම් ඒකෙත් මං හිතන්නේ ගැටලු නැතුව ඇති. සාකච්ඡා කරන දෙයක් තියනවද? හරි. එහෙමනම් අපි ඊළඟ යුගලයට යන් සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තාච සංයෝජන නම් වූද සංයෝජනයන් සමග සංප්‍රයුක්ත වූද නිස්සත්ත්‍ය ජීව පරමාර්ථ ධර්මයෝ ඇත. ඒක බොහෝ දුරට අරහා සමානම අපිට ගන්න පුළුවන්. සංයෝජන සම්පයුක්තා චේව නොච ධම්මා සංයෝජන. සංයෝජනයන් සමග සංප්‍රයුක්ත වෙලා ඒත් සංයෝජන නොවු. ඒකත් තේරුම් ගන්න අපහසු නැහැ. දැන් මෙතනදී නික්කේප කාණ්ඩය විස්තර කරනවා කොහොමද මේ කතමේ ධම්මා සංයෝජනාත්‍යව සංයෝජන සම්පයුක්තාච කියන එක විස්තර කරලා තියෙනවා සෑහෙන දීර්ඝ ඡේදයකින්. මම ඒ ඡේදය සමරි කරලා අරගෙන තියෙනවා. ඒකේ පළවෙනි පද පේලිය අරගත්තොත් කාමරාග සංයෝජනං අවිජ්ජා සංයෝජනං චේව සංයෝජන සම්පයුක්තංච. ඒ කියන්නේ කාමරාග සංයෝජනය අවිජ්ජාව නිසාවෙන් සංයෝජන සම්පයුක්තයි. අවිජ්ජා සංයෝජනං කාමරාග සංයෝජනං චේව සංයෝජන සම්පයුක්තං. ඒකේ අනිත් පැත්ත. අවිද්‍යාව කාමරාගය නිසාවෙන් සංයෝජන සම්පයුක්ත වෙනවා. මේ විදිහට මේ ඡේදයේ ඉදිරි වාක්‍ය ගොඩාක් ඉදිරිපත් කරලා මේ එක එකක් ගානේ මේ විදිහට කියනවා. එයා මෙයා නිසත් මෙයා එයා නිසත් ආදී වශයෙන් සංප්‍රයුක්ත වෙන ආකාරය. අන්න ඒ ටික එතකොට මෙන්න මෙහෙම යෙදෙන ධර්මතා 10 ඉමේ ධම්මා සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තාච. මෙතන මේ පළවෙනි පදයේ අර්ථ දැක්වීම අනුව සංයෝජන වෙන්නත් ඕනේ සංප්‍රයුක්ත භාවය දක්වන්නත් ඕනේ. ඒ නිසාවෙන් අපිට අරගන්න වෙන්නේ මේ කියන ධර්මතා 10 මේ පදේ අර්ථ දෙකටම ගැලපෙන ආකාරයෙන් යෙදෙන නිසා. දෙවෙනි පදේ අරගෙන බැලුවොත් කතමේ ධම්මා සංයෝජන සම්පයුක්තාචේව නොච සංයෝජන. සංයෝජන නොච සංයෝජන සංයෝජන නෙමෙයි. හැබැයි සංයෝජන සම්පයුක්තයි. සංයෝජන සම්පයුක්ත වෙන්නේ අකුසල. එහෙනම් මෙහිදීත් අපිට ගන්න වෙන්නේ අකුසල ටික. තේහි ධම්මේහි ඒ ධම්මා සම්පයුක්තා තේ ධම්මේ ටපෙත්වා වේදනක්ඛන්தோ පියාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සංයෝජන සම්පයුක්තා චේව නොච සංයෝජන. සංයෝජන තේහි ධම්මෙහි කියලා කිව්වේ සංයෝජන ධර්මයන් සමග. යේ ධම්මා සම්පයුක්තා යම් කිසි ධර්මයක් සම්පයුක්ත වෙනවා නම් ඒ කියන්නේ අකුසල් ටික. එකී ධර්මයන්
හැර ඉති ධර්මයන් හැර වේදනක්ඛන්தோ පියලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සංයෝජන සම්පයුක්තා සේව නොච සංයෝජනා. හරි. මේක අපි අට කතා කාණ්ඩෙත් එක්ක බලමු. කතමේ ධම්මා සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තාච කියන පළවෙනි පදයට යත්ත ද්වේ තීනි සංයෝජනානි ඒකතෝ උප්පජ්ජಂತಿ. ඉමේ ධම්මා සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තාච යත්ත යම් තැනක ද්වේ තීනි සංයෝජනානි යම් සිතක දෙතුන් සංයෝජන කෙනෙක් එකවට උපදිද්ද මොහු සංයෝජන වූ සංයෝජන සම්ප්‍රයුක්ත වූ ධර්මයෝය. අපි ඒ වගේ දේවල් කතා කරලා තියෙනවා මීට කලින්. ඒක තේරුම් ගන්න පහසු ඇති. සංයෝජන සම්ප්‍රයුක්තාචේව නොච සංයෝජන. තපෙත්වා සංයෝජනේ අවශේෂං අකුසලං ඉමේ ධම්මා සංයෝජන සම්ප්‍රයුක්තාචේව නොච සංයෝජන. තපෙත්වා සංයෝජනේ සංයෝජන ධර්ම ටික හැර අවශේෂං අකුසලං ඉතුරු වූ අකුසල් ටික ඉමේ ධම්මා සංයෝජන සම්ප්‍රයුක්තාචේව නොච සංයෝජන. සංයෝජන ටපෙත්වා කියන සංයෝජන ටික බැහැර කරපු නිසා ඊටු ටික මෙතනින් අරගන්න ඕනේ. එහෙමනම් මේක තියෙන අභිදේය අර්ථ අපි අරන් බලපුවාම පළවෙනි පදයට එන්නේ උද්දච්ච සිතේ මෝහය වර්ජිත සංයෝජන ධර්ම 8 දෙනා. ඇයි උද්දච්ච සිතේ මෝහය වර්ජනය වුනේ? එයාට සම්ප්‍රයුක්ත භාවයක් දැක්ුණේ නැති නිසා. ලෝභ දිට්ඨි මාන දෝෂ ඉච්ඡා මච්චරි විචිකිච්ඡා මෝහ කියන ඔක්කොම ටික එනවා. හැබැයි මෙතන මෝහය කියන ගන්නදී උද්දච්ච සිතේ මෝහය වර්ජිතයි කියලා සලකන්න ඕනේ. සංයෝජන සම්පයුක්තාචේව නොච සංයෝජනා කියන දෙවෙනි පදේ ගත්තාම අකුසල් සිත් 12යි ඉතුරු චෛතසික 19යි 27න් සංයෝජන ධර්මයට අයින් කරපුවාම සංයෝජන 19යි ඒ තුන සංයෝජන සම්පයුක්තාචේව නොච සංයෝජනා කියලා ගන්නවා. දැන් අපිට පුරුදු විදිහට මෙතන උද්දච්ච සිතේ මෝහය වර්ජිත කළයි කියලා මේ දෙවෙනි පදේට අපි ඒක ගත්තේ නැහැ. කාට හරි කියන්න පුළුවන්ද ඇයි ඒ කියලා? ඒක සංයෝජන ධර්මයක් නොවන නිසා. හරියටම හරි. මෙතන මේ පදයේ තුල තියෙනවා ධර්ම කරුණු දෙකක් ගලපන්න ඕනේ. සම්ප්‍රයුක්ත භාවය පෙන්වන්නත් ඕනේ. හැබැයි සංයෝජන භාවය නොවන්නත් ඕනේ. අන්නේ දෙකටම ගැලපෙනකොට අර අතන පළවෙනි පදෙන් අයින් කළයි කිව්ව පමණින් දෙවෙනි පදයට ගන්න බැරි වුණා. හරි. පස්වනි දුකයත් හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. ඊට කලින් මේක මේ සප්පදේශුන හැටි කියන්න එපයි. දැන් එතකොට අපි සම්ප්‍රයුක්තතාවයේ අරගත්න කතා කරනකොට කතා වුණේ අකුසල ධර්ම ගැන විතරයි. එහෙමනම් ඒ අකුසල චිත්තෝත්පාද ටික හැර ඒතුළු සියලු පරමාර්ථ ධර්ම ටික මෙම දුකේ පළවෙනි පද දෙකටම ආවේ නෑනේ. ඒ නිසාවෙන් අන්න ඒ නිසයි මේක සප්පදේශ වුණේ. එහෙමනම් ඒ සප්පදේශ වූ ධර්මතා ටික විතරක් අරගත්තොත් එතන තියෙනවා කුසල් ටික. කුසල් සිත් 21යි චෛතසික 38යි. අභ්‍යාගත ධම්මානුව මොකද දැන් මම මේ කුසල ත්‍රිකයට අනුව පෙන්වුවේ අතන කෙලින්ම අරගත්තේ අකුසල ධම්මා. එහෙමනම් ඊතුරු කුසල ධම්මා ටිකයි අභ්‍යාගත ධම්මා ටිකයි මෙතන සප්පදේශ වූ ධර්ම හැටියට ඉදිරිපත් කරගන්න පුළුවන්. පොඩි ගැටලුවක් තියෙනවා නේද එතන? ඔව්. එතන මේ උද්දච්ච සිතේ මෝහය එකතු වෙලා නැහැ නේද? සප්පදේශ වලට පොතේ. ඒක ඇඩ් වෙනවා නේද? ඔව්. ඒක ඇඩ් වෙන්න ඕනේ. අන්න හොඳයි. භාවනා පොතේත් ඒක දාලා නැහැ. ප්‍රශ්න මාත්‍රේ ඉන්නවනම් පොඩ්ඩක් පුළුවන් නම් නෝට් කරගන්න. සංයෝජන පස්වෙනි දුක්ඛය. මෙතන සංයෝජන විප්පයුක්තා ධම්මා නවත්තබ්බා සංයෝජනා චේව සංයෝජන සම්පයුක්තා තීපි සංයෝජන සම්පයුක්තා චේව නොච සංයෝජනා තීපි කිව්වම මෝහය ඇතුළත් වෙනව නේද? නෑ මේ විප්‍රයුක්ත ධර්මයක් නේ. නෑ මෙතන විප්‍රයුක්ත කොටස නෙමෙයි කතා කරන්නේ. සම්ප්‍රයුක්ත. සංයෝජන සම්ප්‍රයුක්ත. ඔබතුමිය කියන්නේ ඒ විප්‍රයුක්ත කොටස. මම ඊට පස්සේ නේ. සප්පදේශ කොටස දාලා තියෙනවා 1485. ඒක අවසාන කොටස බලන්න පොඩ්ඩක් ඒක මම හරියට තේරුම් ගන්න දන්නේ පොඩ්ඩක්. 1485 ඔව් තපෙත්ව සංවේදනේ අවශේෂං අකුසලං ඉමේ ධම්මා සංයෝජනා සම්පයුක්තචේ නොච සංයෝජනා. ඊට පස්සේ කොටසක් තියෙනවා නේද? සංයෝජන විප්පයුක්තා ධම්මා නවත්තබ්බා සංයෝජනාතේව සංයෝජන සම්පයුක්තා තීපි සංයෝජන සම්පයුක්තා චේව නොච සංයෝජනා.
ඒක මගේ ස්ලයිඩ් එකට ඇවිල්ලා නැහැ නේද? දාලා නැහැ. හරි ඒ අනුව මොකද්ද වෙනස් වෙන්න ඕනේ? එහෙම ගත්තොත් ඒක හරියනවා නේද? හරි මාත්මය හරි. සංයෝජන විප්‍රයුක්තයිනේ මෝහය. උද්දච්ච සාගත හිතේ මෝහය. ඒකට ඒක ගන්න බෑ. සංයෝජන විප්‍රයුක්ත ධම්ම නැවත්තබ්බන තියෙන්නේ. සංයෝජන විප්‍රයුක්ත ධම්මා නවත්තබ්බා සංයෝජනාතේව සංයෝජන සම්ප්‍රයුක්තාපි සංයෝජන සම්ප්‍රයුක්තාතේව නොච සංයෝජනාති. ඔව් සංයෝජන විප්‍රයුක්ත ධර්ම. දැන් මීට කලින් ස්ලයිඩ් එක අපි සංයෝජන විප්‍රයුක්ත කතා කළා නේද? ඔව්. ඔව්. එතනදී අපි මොනවද ගත්තේ? ඒ සංයෝජන විප්‍රයුක්ත වල තිබ්බනේ මෝහය උද්දච්ච සාගත ඔව් හිතේ. එහෙමනම් ඔව්. ඒක ප්‍රශ්නේ ඇයි එහෙම කියන්න හේතුව මොකද්ද කියලා කියන්න පුළුවන්. රයිට්. yes. එතනදී විප්‍රයුක්ත ධර්ම ගත්තනේ. විප්‍රයුක්ත ධම්මා කියද්දි විප්‍රයුක්ත ධර්ම ගත්තා. එතකොට මෝහය ගත්තා. දෙවෙනි පදේට. මේ මහත්මයා මේකේ කියන්නේ අරක නෙමෙයි. මේ ඒ සංයෝජන විප්‍රයුක්ත ධම්ම පද දෙකට අයිති නැහැ කියන එකයි කියන්නේ. මාද්ද මොකද ඒක හරි. ඒතකොට මෝහය එන්න ඕනේ. සප්පදේශ වලට. සංයෝජන විප්‍රයුක්ත ධර්ම තමයි සප්පදේශ වෙන්නේ. දැන් සප්පදේශ වෙලා තියෙන්නේ සංයෝජන විප්‍රයුක්ත. මේ කියලා තියෙන්නේ සංයෝජන විප්‍රයුක්තා ධම්මා නවත්තබ්බ සංයෝජනාචේව සංයෝජන සම්ප්‍රයුක්තාප්පීති සංයෝජන සම්ප්‍රයුක්තාචේව නවත සංයෝජන. ඒ කියන්නේ මේ පද දෙකට අයිති වෙලා තියෙන්නේ සංයෝජන සම්ප්‍රයුක්ත ඒවා ටික විතරයි. සංයෝජන විප්‍රයුක්ත ඒවා ටික සප්පදේශ වෙලා තියෙනවා. එතකොට ඒ උද්දච්ච සාගිත මොහේ එන්න ඕන. ඒතකොට ඒක භාවනා පොතේ ඒක ඇඩ් වෙන්න ඕන නේ. හරි. බොහොම හොඳයි. බොහොම පිං. ඒ වගේ තාම මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ? හරි. එහෙමනම් අපි ඊළඟ එකට යමු. පොඩ ලක්ෂණ මහත් මේක පොඩ නෝට් කරගන්න භාවනා පොතේ එතන පිටුවත් එක්ක. හරි. අපි ඉස්සරහට යමු. හරි. එහෙමනම් දැන් අපිට තියෙන්නේ සංයෝජන ගොච්ඡකයේ අවසාන යුගලය සාකච්ඡා කරන්න. සංයෝජන විප්‍රයුක්තා කෝපන ධම්මා සංයෝජනීයාපි සංයෝජන විප්‍රයුක්තා කෝපන ධම්මා අසංයෝජනීයාපි. හරි. දැන් මේ පද දෙක අරගෙන බැලුවොත් භාවනා පොත පිටුව 51 විස්තර වෙනවා. සංයෝජන විප්‍රයුක්තා කෝපන ධම්මා සංයෝජනීයාපි කියන පළවෙනි පදයට සංයෝජන ධර්මයන් සමග විප්‍රයුක්ත වූද සංයෝජන විප්‍රයුක්තා. එහෙත් සංයෝජනයන්ට අරමුණු වූද සංයෝජනීයාපි සංයෝජනයන්ට අරමුණු වූද නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ධර්ම ගන්න. ඒතර සංයෝජන ධර්මයන් සමග විප්‍රයුක්ත. දැන් මේ යුගලේදී අපි කතා කරන්නේ විප්‍රයුක්ත ධර්ම ගැන. කලින් යුගලේදී අපි කතා කළේ සම්ප්‍රයුක්ත ධර්ම ගැන. හරි? එතකොට මේකේ වෙනස තියෙන්නේ පළවෙනි පදයට සංයෝජනීය කොටසත් එකතු වුණා. දෙවෙනි පදයට අසංයෝජනීය කොටස එකතු වුණා. ඒකයි මේ පද දෙකේ වෙනස උනේ. එහෙමනම් පළවෙනි පදය සංයෝජන ධර්මයන් සමග විප්‍රයුක්ත වෙලා එහෙත් සංයෝජනීය වෙච්ච ටික සංයෝජනට අරමුණු වෙච්ච ටික. ඊළඟට සංයෝජන විප්‍රයුක්තා කෝපන ධම්මා අසංයෝජනීය. සංයෝජන ධර්මයන් සමග විප්‍රයුක්ත වූද ඒත් සංයෝජනයට අරමුණු නොවූද නිස්සත් නිජීව පරමාර්ථ ධර්ම ගන්න. හරි. ඒක බලමු කොහොමද නිකේප කාණ්ඩේ විස්තර කරන්නේ කියලා. චේ 2137 තේහි ධම්මේහි ඒ ධම්මා විප්පයුක්තා සාසවා කුසලා කතා ධම්මා කාමවචර රූපවචර අරූපවචර රූපක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ මේ ධම්මා සංයෝජන විප්පයුක්තා සංයෝජනීය සංයෝජන විප්පයුක්තයි සංයෝජනීයයි සංයෝජනීය නම් සාසවාම තමයි ගන්න වෙන්නේ. දෙවෙනි පදයට අරගත්තොත් සංයෝජන විප්පයුක්ත නමුත් අසංයෝජනීයත් වෙන. එතකොට අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච්ච අසංකතාත ධාතු මේ ධම්මා සංයෝජන විප්‍රයුක්තා අසංයෝජනීයාච. එහෙමනම් දැන් අපි මෙතනදී සංයෝජන විප්‍රයුක්ත ධර්ම සියල්ල අරගෙන එක දෙකට බෙදමු. අටකතා කාණ්ඩේ කියන්නේ උද්දච්ච සහගතෝ මෝහෝ තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාවකතං සබ්බංච රූපං මේ ධම්මා සංයෝජන විප්‍රයුක්ත ලෞකික ධර්ම ටික මේ පැත්තට ගත්තා. සංයෝජන විප්‍රයුක්ත වූ ලෞකික ධර්ම ටික ඊළඟට සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනීය ධර්ම කියනකොට ලෝකෝත්තර ධර්ම ටික මේ පැත්තට ගත්තා. චත්තාරෝ මග්ගා අපරියාපන්නා චත්තාරීච සාමාන්‍ය පරාණි නිබ්බාණංච මේ ධම්මා සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනීය.
එතන යටින් කියනවා සංයෝජන සම්පයුක්තා ධම්මා නවත්තබ්බා සංයෝජන විප්‍රයුක්තා සංයෝජනීය. ඒ කියන්නේ සංයෝජන සම්පයුක්ත ධර්ම මේ පද දෙකට මෙන්නේ නැහැ කියන එක එතන යටින් සඳහන් වෙනවා ඡේද 1487 යට කොටසෙදි. එහෙමනම් දැන් අපි අභිධේයාර්ථ අරගෙන බැලුවොත් පළවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට උද්දච්ච සාගත සිතේ මෝහය සමගින් යෙදෙනවා සිත් 69කුත් චෛතසික 38යි. ඒක උද්දච්ච සිතේ මෝහයත් එකතු කර ගන්න ඕනේ. ඊට අමතරව රූප 28යි. ඒ ටික පළවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට එනවා. එහෙමනම් ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 1යි. ඒ සියලුම ධර්ම ටික දුක්ඛ සත්‍ය හැටියට විතරයි එන්නේ. ඒ විදිහට තමයි පළවෙනි පදේ අභිධේයාර්ථ ටික ගලපන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි පදයට ආපුවාම එතන අසංයෝජනීය සංයෝජන විප්‍රයුක්තත් වෙලා අසංයෝජනීය වෙනවා නම් අවලෝකෝත්තර ධර්ම ටික එතෙන්ට එනවා. මාර්ග සිත් 4යි ඵල සිත් 4යි තත්සම්පයුක්ත චෛතසික 36යි නිර්වාණයයි. එහෙමනම් දැන් එතන ස්කන්ධ බෙදීම කටපාඩම් ඇති ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි. දැන් මෙතන අපි මේ පද දෙකටම අරගත්තේ සංයෝජන විප්‍රයුක්ත ධර්ම නිසා මේක සප්පදේශ වෙනවා එකී හේතුවෙන්. එහෙමනම් මේ සප්පදේශ වෙනකොට ඒ ධර්මතා ටික උනේ අකුසල් සිත් 12යි එහි යෙදෙන චෛතසික 27යි. හැබැයි උද්දච්ච සිතේ මෝහය හැර. ඒ විදිහට තමයි ධර්මතා යෙදිලා මේක සප්පදේශ බවට සමා වෙන්න මේකෙත් භාවනා පොතේ පොඩ්ඩක් වැරදි. භාවනා පොතේ තියෙන්නේ 5 චෛතසිකේ කියලා. එතන 27 වෙන්න ඕන. එතන තියෙන 720 නේද? නෑ මගේ පොතේ නම් තියෙන්නේ 5 කියලා. 42 වෙනි ඡේදයේද? 44 ඡේදය. 44? ඔව්. සමාවෙන්න. සමාවෙන්නේ නෑ. හරි. හරි සමාවෙන්න. හරි answer. හරි. එහෙමනම් සංයෝජන ගොච්ඡකය සාකච්ඡා වෙලා තියෙනවා. මොනවද සංයෝජන ගොච්ඡකය ගැන පොදුවේ අපිට කතා කරන්න තියෙන්නේ? මුකුත්ම නැද්ද? හරි. එහෙමනම් අපි වෙලාව තියෙන නිසා ඊළඟ ගොච්ඡකයටත් යමුද? ඔව් එහෙම කරමු. භාවනා පොතේ පොඩි එකක් තියෙනවා මේ අර මේ පද විවරණය යටතේ. ඔව්. එතන සුත්තාන්ත නාය ක්‍රමයට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කාමරාග පටිග රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව යන සංයෝජන 10 දෙනෙකි. පරමාර්ථ වශයෙන් එහි ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා උද්දච්ච යන ධර්මතා 7කි කියලා තියෙනවා. ඔව්. ඊට පස්සේ තුන්වෙනි ඡේදයේ කියලා තියෙනවා අභිධර්ම නාය ක්‍රමය කාමරාග පටිග මාන දිට්ඨි විචිකිච්ඡා ඉසාමච්චරිය අවිද්‍යාව යන සංයෝජන 8 දෙනෙකි. ඔව්. අභිධර්ම මාතෘකාවට අභිධර්ම නාය ක්‍රමයෙන් සංයෝජන 8ක් පමණක් ගන්නා ලද. මොකක්ද ඒ තේරුම? ඒ කියන්නේ උද්දච්චය අයින් කරලා ඒ වෙනුවට ඉස්සාමච්චරිය අරන් තිබුණා. ඊට අමතරව අතන තිබිච්ච කාම රාග පටි රාග දෙක භව රාග කියලා අරන්. භව රාග හැටියට මෙතන තනියට අරගත්තා. ඒ අනුව තමයි ඒක 7 බවටපත් උනේ. හොඳයි ඒක සාකච්ඡා කරන්න බලන්න. ඇයි සූත්‍රාන්ත නාය ක්‍රමයේ උද්දච්චය කියන එක ගැනිච්ච එක අභිධර්මයේදී අයින් වුණේ? ඒකට පැහැදිලි පිළිතුරක් මටත් නම් නැහැ. ඒ තැන දේශනා විලාසය කියලා ගත්තා හැර වෙන උත්තරයක් නැහැ. ඒ නිසා ඒක න ඔඩියන්ස් එකකින් සාකච්ඡාවක්. දැන් මම අහන්නේ දැන් ඒක සංයෝජන 8 දෙනෙක් කියලා දාලා තියෙන්නේ. ඉතින් අභිධර්ම ක්‍රමයේදී සංයෝජන 8 නෙන්නේ. කාමරාග පටිඝ මාන දිට්ඨි විචිකිච්ඡා ඉස්සා මච්චරිය අවිජ්ජා 8යිනේ. එතන ඔක්කොම නෙමෙයිනේ අරගත්තේ අරකයි මෙයා එකතු කරලා නෙමෙයිනේ. සූත්‍රාන්ත ක්‍රමයේ ටික සූත්‍රාන්ත ක්‍රමයට තියාගන්න දීලා අභිධර්ම ක්‍රමයේ ටික විතරනේ අභිධර්ම ක්‍රමයෙන් අරගත්තේ. කාමරාග පටිඝ කියනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් එතකොට දැන් අරක නැහැනේ. එතකොට දිට්ඨි කියලා විතරයි කියලා තියෙන්නේ. ඔව් දැන් දිට්ඨි කියන එක දෙයාකාරයි. ඒක සීලබ්බත පරාමාස කොටස හැර ඊටු ටික අනිත් පැත්තට අරගන්න ඕනේ. මේ සීලබ්බත පරාමාසයක අභිධර්මයේ නැද්ද? ඒක දිට්ඨිය තුල තියෙනවානේ. ඒ කියන්නේ මම කියන්නේ දිට්ඨිය තුල තියෙනවා කියන සංයෝජන 10ක් හැටියට ඉදිරිපත් වෙන්නේ නැද්ද? නෑනේ. ඒ සංයෝජන 10 තුල තියෙන චෛතසික 8ක්. හරි ඒක හරි. ඒක වෙනයි සංයෝජන 8ක් කිව්වම ප්‍රශ්නයක් තියෙනවනේ. සංයෝජන 8ක් කියලානේ කියලා තියෙන්නේ මේ.
උද්දච්චයෙන් ධර්මතා සතිය. මෙතන ධර්මතා කියලා දාගන්න එක උඩ ඡේදයේ බලන්න එතන තියෙන ධර්මතා කියලා. දැන් මේක ධර්මතා කියලා ගන්නත් බෑ කාමරාග කියලා ධර්මතා ගන්න බෑනේ. කාමරාග පටිඝ. කාමරාග කියන්නේ ලෝභය. ඒ ගැන ගැටලුවක් නැහැ. පටිඝය කියන්නේ දෝෂයට. ඒකත් ගැටලුවක් නැහැ නේද? නෑ එතන ධර්මතා කියලා ඒවට දාන්නත් බෑනේ එතකොට. ඒතර ඒ කාමරාග කිව්වොත් ලෝභ දෝෂ කියලා දාන්න එපා. අර උඩින් දාලා තියෙන්නේ චෛතසික ටික දාලා තියෙනවා. ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා උද්ධච්ච කියලා දාලා තියෙනවානේ. එහෙනම් මේ වගේ ධර්මතා ටික දාන්න එපා. කාමරාග කියලා චෛතසිකයක් නැහැ. පටි කියලා චෛතසිකයකුත් නැහැ. ඒක මම හිතන්නේ පොඩ්ඩි ප්‍රශ්නයක් තියෙනවා උතන ඒ සංයෝජන 10 දාලා උඩ වගේ සුතන්ත්‍රණය ක්‍රමයට හැටියට එහෙමයි කියලා මේ අභිධර්ම ක්‍රමයට මේ 10 දාලා චෛතසික ඒ කියන්නේ අභිධර්මයේ ධර්මතාව හැටියට චෛතසික ටික දාන්න ඕන නේ. චෛතසික 7යි එන්නේ එහෙම බලද්දී මේ ධර්මතා 8ක් එනවා චෛතසික 8ක් එනවානේ අභිධර්ම ක්‍රමයට. ඔව්. ඒක තමයි මේ කියන්න හදලා තියෙන්නේ. ඒක ඔය කියන්නේ තුන්වෙනි ඡේදය අර දෙවෙනි ඡේදයේ ආකාරයට ලස්සනට ලියන්න කියලා. පැහැදිලිව. ඔව් මේ දෙක පටලලා ඇරලා වගේ මට තේරෙන හැටියට. ඔව් ඒ මොනවා ලස්සනයි තමයි ඒක. මම හිතන්නේ මේක අර printing වල මොන හරි වෙලාවද දාන්නේ නැහැ කාමරාග පටික අර ඒ ටිකයි මේක නිකන් මේ කොහේ හරි මේ අඩු මැදින් ගැලවිලා ගිහලා කොටස මම හිතන හැටියට සංයෝජන 8 දෙනෙක් කියන එක නෙමෙයි ධර්මතා 8 දෙනෙක් කියන එක එන්න ඕනේ අභිධර්ම මාතෘකාවට අභිධර්ම නාය ක්‍රමයේ සංයෝජන 8 පමණක් ගන්නාලද ඒ මොකද කියලා තේරෙන්නේ නැහැ ඒ කියන්නේ අභිධර්ම මාතෘකාවට මේ මාතිකා විස්තර කරන්න අභිධර්ම නාය ක්‍රමයේ සාමාවෙන්ද මේකෙදී කාමරාග භවරාග ඒ දෙකම ලෝභ මේ පරමාර්ථ ධර්ම වලින් ලෝභ වලට වැටෙනවා. පටිඝ ද්වේෂ වලට වැටෙනවා. මාන මානමයි. ඊට පස්සේ දිට්ඨි වලට වැටෙනවා. විචිකිච්ඡා වලට වැටෙනවා. සීලබ්බත පරාමාස දිට්ඨි වලට වැටෙනවා. ඉස්සා වලට වැටෙනවා. මච්චරිය අවිජ්ජාව මෝහය. එතකොට පරමාර්ථ ධර්ම 8යි. පොඩ්ඩක් විචිකිච්ඡාව තියෙනවා. දැන් ඔබතුමිය කියන එකේ ධර්මතාවය කියන්නේ දැන් සංයෝජන 10ක් තියෙනවානේ. හරි ධර්මතා 8යි. සංයෝජන 10 මෙතන ධර්මතාවට හැටියට අරන් තියෙන එක තමයි ප්‍රශ්නේ. මේකේ අර අභිධර්ම මාතෘකාවට අභිධර්ම ණය ක්‍රමෙන් සංයෝජන 8ක් පමණක් ගන්නාලද කිව්වොම ඒකත් වෙන්න ඕනේ අභිධර්ම මාතෘකාවට අභිධර්ම ණය ක්‍රමෙන් ධර්මතා 8ක් පමණක් ගන්නලද නේද? එහෙමද වෙන්න ඕනේ. ඔව් එහෙමයි පරමාර්ථ ධර්ම 8යි එතන තියෙන්නේ. කවුද අපේ මංගල මහත්තයා මොනවද ඒක? ඔව් ඒක මටත් හිතෙනවා ඔය කිව්වේ හරි අභිධර්ම මාතෘකාවට කියන්නේ අපේ මේ ගොච්චකේ ඇනලයිස් කරන්න අපි ගන්නේ අභිධර්ම නාය ක්‍රමයෙන් ඉදිරිපත් කරපු ධර්මතා 8 කියන එකනේ කියන්න ඕනේ. සංයෝජන 8ක් පමණක් කියපුවම මොන සංයෝජන 8ද කියලා හිතන්නේ? සංයෝජන නෙමෙයි. ඒක ධර්මතා 8ක් පමණක් කියලා ගන්න වෙන්නේ. පරමාර්ථ ධර්ම 8යි. ඉදිරිපත් කරපු ධර්ම මේ සංයෝජන තුල තියෙන ධර්මතා 8යි. ඒ ධර්මතා 8 මේ ගොච්චකේ විස්තර කරන්න ගන්න කියන අදහස නේද මෙතන දෙන්න ඕනේ. අන්න හරි ඒක පොඩ්ඩක් මේ එඩිට් කරලා ලියන්න වෙනවා නේද අපිට පොඩ්ඩක්. ඔව් ඒක පැහැදිලිව ලිව්වා නම් වඩා සාර්ථකයි. ඔව් හරි. අපි ඒකත් නෝට් කරගමු නේද පොඩ්ඩක්. ඒකත් අපි නෝට් කරගමු. හරි. ඒක විතරයි මම ගැටලුවකට තිබ්බේ. මේ අනිත් එක උඩත් කියලා තියෙනවා සංයෝජන ධර්ම 8 දෙන කියලා. පළවෙනි එකේ ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා ඉස්සා මච්චරිය යන 8 දෙනා වෙති. ඕක පොඩ්ඩක් විස්තර කරන්නකෝ මේ අපේ මංගල මම මොකද්ද මේ කියලා තියෙන්නේ කියන එක. ඒකත් මම දැන් දැක්කේ. මොකද්ද නව සංයෝජන මාන දිට්ඨි විචිකිච්ඡා ඉස්සා මච්චරිය අවිජ්ජා කාමරාග පටික මාන දිට්ඨි විචිකිච්ඡා ඉස්සා මච්චරිය අවිජ්ජා යනුවෙන් සංයෝජන 8 දෙකකි. නෑ පළවෙනි එක ස්ක්‍රීන් එක ෂෙයා කරමුද? හරි. මේ කොහොමද සයිට් එකක් තිබුණා නේද ඔකෙන්? තියෙනවා ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා ඉස්සා මච්චර යන මේ 8 දෙනා වෙති. සංයෝජන ධර්ම 8 දෙනා. අභිධර්මාර්ථ සංග්‍රහය වනාහි නව සංයෝජන මත්ත යනුවෙන් සංයෝජන 9 දෙනෙකු දක්වා ඇත. අභිධර්මාර්ථ සංග්‍රහයේම තියනවාද? සංයෝජන 9ක් කියලා. අභිධර්මාර්ථ සංග්‍රහ ධම්මසංගණී සමාවෙන්ස ධම්මසංගණී ප්‍රකරණේ මෙතන කතමේ ධම්මා සංයෝජනා කියන එක දස සංයෝජනානි කියලාම තියෙනවා. මේ කියලා තියෙනවා කාමරාග පටිඝ මාන
දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස භවරාග ඉස්සා මච්චරිය අවිජ්ජා කියලා. අටක් වෙන්නේ මෙතන තියෙන්නේ 10ක් කියලාම තියෙනවා සර් මේ එතන නම් කරලා 10 මේකද සංයෝජන. මේ මංගල මහත්තයා කියලා දෙන්නේ ඒවනහයි සූත්‍රාන්තර නායක ක්‍රමයෙන් අභිධර්ම නායක ක්‍රමයට එක්කොට දැක්වීමකි සූත්‍රාන්තරයේහි උද්දච්චය ඇතුළත් කිරීමෙන් සංයෝජන 9ක් ගැනේ. මේක මේ අභිධර්මාන්ත සංග්‍රහයේ පාලි ගාතාවක් හරි මොකක් හරි ඇති මේ නව සංයෝජනාමතා කියලා මොකක් හරි එකක් ඇති. ඔව් මම හිතන්නේ. මේක දැක්කේ නැහැ හැබැයි. එතනදී ඒක අරගෙන ඇත්තේ එහෙමනම් මේ සූත්‍රාන්ත සහ අභිධර්ම දෙක එක්කව කරලා කියන අදහස නේද මේ ඉදිරිපත් කරන්නේ. ඔව් දෙකෙන්ම තියෙන එක ඇතුළත් කරලා එක දැන් ධර්මතාව ටික තමයි අරන් තියෙන්නේ එතකොට. ඔව්. ඒ කියන්නේ ඒ දෙකේ ධර්මතාව ටික බලද්දී අර 7 8යි තියෙනවානේ. ඔව්. ඒ දෙක එකතු කරපුවාම පොදුවේ 9ක් එනවා කියන එක. ඔව්. 8ට මේ 8ට උද්දච්චය එකතු වෙන්න ඕනේ. උද්දච්චය එකතු වෙලා ඔව්. මේකයි මේ කියන උද්දච්චය ඇතුළත් කිරීමේ සංයෝජන 9ක් ගැනදී කියන එක තමයි මේ කියලා තියෙන්නේ. යන. එතකොට මේ සංයෝජන ධර්ම 8 දෙනෙකි කියන එක මේ කියලා තියෙන්නේ මෙතනින් අභිධර්ම ක්‍රමයට ධර්මතා 8. ඔව්. ඒ අපි දෙයියක් තුලින් අරන් 8 වේති කියන එක අභිධර්ම සංග්‍රහයේ නව සංයෝජන මත්තා යන වෙන සංයෝජන 9 දෙනෙකු දක්වා ඇත. ඒව නැයි සූත්‍රාන්තර නායක ක්‍රමයට අභිධර්ම නායක ක්‍රමයට එක්කොට දැක්වීමේකි සූත්‍රාන්තරයේ උද්දච්චය ඇතුළත් කිරීමේ සංයෝජන 9. ඒක නම් තේරෙනවා. හැබැයි මෙතන සංයෝජන ධර්ම 8 දෙනේ කියවන එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. සංයෝජන ධර්මතා 8 දෙන කිව්වනම් හරියනවා උතන. තායන්නක් දාලා. ධර්මතා 8 දෙනෙක් කියන එක තමයි එන්න ඕනනේ. සුත්තන්ත නායක ක්‍රමයේ මේක නම් පැහැදිලිව කියලා තියෙනවා. සක්කාය දිට්ඨිය ඒකට කියලා යන සංයෝජන 10 දෙනෙකි පරමාර්ථ වචනෙහි ඔබ දෝෂ මොහ ධර්මතා 7කි. කියලා පැහැදිලිව කියලා තියෙනවා. අභිධර්ම නායක ක්‍රමෙහි කාමරාග පිටික මෙතන තමයි පොඩ්ඩක් විස්තර පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ නේද? ඒ ටික පොඩ්ඩක් නෝට් කරගත්තම හරිනේ. විස්තර තුන හරි. අපි ඉස්සරහට යන්නේ නේද? තව කාටවත් මොනවද ගැටුනේ නැහැ. ඒක ඇති කියලා හිතනවා. සමා වෙන්න බ්‍රුණු මහත්තේ පිටුව කියන්න පුළුවන්ද භාවනා පොතේ? භාවනා පොතේ අර හදන්න තැනට 54 පිටු. 54 වෙනි පිටුව. ගොඩක් පේනවා. දෙවෙනි පොත නේද? ඔව් දෙවෙනි පොතේ 54. කලිනුත් එකක් කිව්වනේ ඒකත් පොඩ්ඩක් නෝට් කරගන්න. උද්දච්ච සිතේ මෝහය සප්පදේශ වෙන්න ඕනි කියන එක. ඒකත් නෝට් කරගන්න. හරි මංගල මහත්තයා පෙන ඉස්සරහට යන්නද? මයික් එක මියුට් වෙලා තියෙන්නේ. හරි එහෙමනම් අපි ඊළඟ පරිච්ඡේදයට යන්න. ඒක තමයි ග්‍රන්ථ ගොච්ඡකය. ග්‍රන්ථ ගොච්ඡකය තුලදී පස්වෙනි එක ග්‍රන්ථ ගොච්ඡකය. ඒ තුල පද දුක 6ක් තියෙනවා. ඒ අනුව පද 12ක් එතනක් තියෙනවා. අපි ඒක දැන් එකින් එක විස්තර කරලා බලමු. එතන පද යෙදිලා තියෙන්නේ ග්‍රන්ථ ගොච්ඡකය තුල පළවෙනි යුගලයේ පද දෙක පළවෙනි පදේ ගන්තා ධම්මා දෙවෙනි පදේ නෝගන්තා ධම්මා හැම විටකම මම කියන්නේ පළවෙනි පද දෙකෙන් එහෙම තමයි කරන්නේ ඒ අදාළ මාත්‍රිකා පාඩේ හරියට විස්තර කර ගැනීම මේ මාත්‍රිකාවට අදාළ ධර්මතා ටික හරියට විස්තර කර ගැනීම සහ ඒන් බාහිර ධර්මතා ටික දෙවෙනි පදයට ගැනීම තමයි කරන්නේ ඊළඟට අනිත් ධර්මතා ගැලපීම ඊළඟ පද පිළිවෙලින් එකම රටාවකට යනවා වගේ පේනවා ගන්තනීය ධම්මා අගන්තනීය ධම්මා ගන්ත සම්පයුක්තා ධම්මා ගන්ත විප්පයුක්තා ධම්මා ගන්තා චේව ධම්මා ගන්තනීයාච ගන්තනීයා චේව ධම්මා නොච ගන්තා ගන්තා චේව ධම්මා ගන්ත සම්පයුක්තාච ආදී වශයෙන් ඒක බෙදී එකම ලතාවකට එකම රටාවකට යනවා වගේ පේනවා එහෙමනම් අපි දැන් මේකේ පළවෙනි පදේ ආරම්භ බැලුවොත් ඊළඟට බලමු අපි ග්‍රන්ථ යස සංවිජ්ජන්තේ තං චුතිපටිසන්ධි වශයෙන් වට්ටස්මින් ගන්තේන්ති ගටෙන්තිති ගන්තා මේක අර්ථශාලිනී අටුවාවේ කියන අර්ථකථනයේ පිටු 98 තියෙන සිංහල පොතේ යමෙකුට විද්‍යාමාන වෙද්දී කියන්නේ මේ ග්‍රන්ථ යමෙක් කෙරෙහි විද්‍යාමාන වෙනවා නම් ඔහු චුතිපටිසන්ධි වශයෙන් සසර වෙලත් නුයි ගටත් නුයි ග්‍රන්ථයෝය කියලා තමයි විස්තර කරන්නේ මෙතනදිත් මේ අකුසල් ගැනමයි අපි කතා කරන්නේ. එහෙමනම් එතනදිත් මේ කියන ධර්මතා යම් කෙනෙක් තුල පැවතෙන්නේ නේද? ඔහු සසරෙන් ගැලවෙන්න බැරුව සසර තුලම වෙලි වෙලි ගැටෙමින් යනවායි කියන එකයි අර්ථය. ඊළඟට භාවනා පොතේ විදිහට මේක අර්ථ බැලුවොත් ගන්තා ධම්මා කියන තැනදී සංසාරයේහි සත්වයන් ගැටගසන අර්ථයෙන් ග්‍රන්ථ නම් වූ
ධර්මතා තමයි කතා කරන්නේ. එතකොට මෙතනදී ඉදිරිපත් කරන අර්ථකථනය තමයි සත්වයෝ සංසාරයේහි ගැට ගසනවා කියන එක. හරි? දැන් මේ එකිනෙක ධර්මතා සංයෝජන වේවා නිකුත් ආසව භෝග යෝග ආදී දේවල් වලට ඉතා එකිනෙකින් චුට්ට වෙනස් වෙන සියුම් ධර්මතා තමයි සියුම් අර්ථකථන තමයි දීලා තියෙන්නේ. අවසාන වශයෙන් සියල්ලම අරන් බලපුවාමත් අපි සංසාරයේ යන්නේකම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අකුසලයන්ගේ ඒ ස්වභාවයන් ඒ විදිහට ඉදිරිපත් කිරීමක් මෙතන සිද්ධ වෙන වගේ පේනවා. ඊට අදාළ එක එක ධර්මතා ඒ තැනදී ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ගන්තා ධම්මා කියන පළවෙනි පදයට සංසාරයේහි සත්වයන් ගැටගසන අර්ථය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නෝගන්තා කියනකොට එහෙමනම් එකී ස්වභාවයෙන් බාහිර වූ සියලුම ධර්මතා ටික දෙවෙනි පදයට අරගන්න ඕනේ. දැන් මෙතන ගන්ත කියන ධර්මතා යටතේ ඉදිරියේදී පෙනෙයි උරුප්පා දක්වා තියෙන්නේ ලෝභ දෝෂ ditthi කියන ධර්මතා තුන. එහෙමනම් එකී ධර්මතා තුනෙන් තමයි සත්වයෝ සංසාරයේහි ගැටගසන ස්වභාවය මෙහිදී ඉදිරිපත් කරන්නේ. එහෙමනම් ඒ ධර්මතා තුනෙන් පරිබාහිර සියලුම ධර්ම ටික නෝගන්තා කියලා අපිට අරගන්න පුළුවන්. අපි බැලුවොත් නික්කේප කාණ්ඩය එතනදී දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනවා කතමේ ධම්මා ගන්තා. ග්‍රන්ථ ආකාර 4යි චත්තාරෝ ගන්තා අවිජ්ජා කාය ගන්තෝ ව්‍යාපපාදෝ කාය ගන්තෝ සීලබ්බත පරාමාසෝ කාය ගන්තෝ ඉදං සච්චාබිනිවේසෝ කාය ගන්තෝ. ඒ විදිහට ග්‍රන්ථ කියන ස්වභාවය ආකාර 4කින් ක්‍රියාත්මක වෙනවා කියලා ඉදිරිපත් කරනවා. අවිජ්ජා වශයෙන් ව්‍යාපාද වශයෙන් සීලබ්බත පරාමාස වශයෙන් ඉදං සච්චාබිනිවේස වශයෙන් කියලා 4 ආකාරයක් පෙන්නනවා. ඒ ඡේද 1139 තුල ඊළඟට මේ එක ආකාරයක් ඉදිරි ඡේදවලදී 1140 41 42 43 කියන ඡේදවලදී මේ ආකාර 4 වෙනම විස්තර කරලා පෙන්නනවා. අපි ඒක බලමු. ඊට කලින් චුට්ටක් බලමු නෝගන්තා කියන එක කොහොමද කිව්වේ කියලා. තේ ධම්මේට අපෙත්වා අවශේෂා කුසල කුසලාව්‍යාගත ධම්මා කාමාවචර රූපාවචර රූපාවචර අප්‍රියපන්න වේදනක්ඛන්தோ පියලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතවාච ධාතු මේ ධම්මා නෝගන්තා. ඒ කියන්නේ ගන්ත වශයෙන් අප විසින් හඳුන්වපු යම්කිසි ධර්මතා ටිකක් ආවාද ඒ ධර්මතා ටික හැර අනිකුත් සියලුම ධර්මතා ටික නෝගන්තා හැටියට ගත්තා. හරි. දැන් අපි බලමු පළවෙනි පදයට අදාළ වූ මේ එක දේවල් කොහොමද නිකේප කාණ්ඩය තුල විස්තර කරලා තියෙන්නේ කියලා. එයින් පළවෙනි එක අවිජ්ජා කාය ග්‍රන්ථය මොකක්ද කියලා අපි අරගෙන බැලුවොත් එතනදී ගන්තෙන් මේක ගන්තෙන්ති වේඨයන්ති इति ගන්තා නාමකායේන රූපකායම් පච්චුප්පන්නේ කායේනවා ආගාමිකායන් ගන්තේති දුප්පමුච්ඡං වේඨයති इति කාය ගන්තෝ අවිජ්ජා ඒව කාය ගන්තෝ අවිජ්ජා කාය ගන්තෝ. ඕක මේ පාලි භාෂාවෙන් අරන් තියෙන්නේ ශබ්දකෝෂය. ඔව් මේ එකම ශබ්දකෝෂයෙන් අරගත්ත එකක් මේ තියෙන්නේ. මමත් බැලුවේ ඒකයි මොකද්ද මේ වෙනසක් තුනේ කියලා. හරි මෙතන නික්කේප කාණ්ඩේ නෙමෙයි මම මේ ශබ්දකෝෂයේ තිබිච්ච එක අරගත්තේ. එතනදී ඒක මමට ආස හිතුනේ මෙතන මේ පැහැදිලි විස්තරයක් දෙනවා නාමකාය හා රූපකාය. වර්තමාන කායය හා අනාගත කායද නොමිදිය හැකිසේ වෙලන හේයින් අවිද්‍යාවම අවිද්‍යා කාය ග්‍රන්ථයේ වේ කියලා ශබ්දකෝෂය තුල ඒකට අර්ථ දක්වලා තියෙනවා. ඒ අනුව මෙතන මේ ග්‍රන්ථය ගැටගසන ස්වභාවය නාමකයයි රූපකයයි ගැට ගන්න වගක් පේනවා. කාලත්‍රය ගැට ගන්න වගක් පේනවා. එහෙම ගැට ගන්නකොට අපිට සසරෙන් මිදෙන්න බැරි ස්වභාවය ඇති වෙන වගක් මේකේ විස්තර වෙන වගයි මට නම් මෙතනින් තේරෙන්නේ. ඒක අවිද්‍යා කාය ග්‍රන්ථයේ හැටියට විස්තර කළා. අපි බලමු නික්කේප කාණ්ඩයේ කොහොමද ඒක විස්තර වුනේ කියලා ඡේද 1140 අවිජ්ජා කාය ග්‍රන්ථෝ එතන දිග ඡේදයක් තියෙනවා. යෝ රාගෝ සරාගෝ අනුනයෝ මේ ආදි වශයෙන් වචන ගොඩාක් මේකට දීලා ඒ සියලුම වචන වලින් කාය පොඩ්ඩක්වත් ඉතුරු නොකර මේකේ ලෝභෝ අකුසල මූලං කියන ස්වභාවය ඉතා දීර්ඝව විස්තර කරලා තියෙනවා. අවසානයේදී ඔයගලන්ට පෙනේ ලෝභෝ අකුසල මූලං කියලා තියෙන. මේක අපි සිංහලේ කරන් බැලුවොත් ඊට වඩා මම හිතනවා පැහැදිලි වෙනවා. මේ තියෙන්නේ ඡේද 1140 සිංහල ඡේදය.
යම් රාගයක බලවත් රාගයක අනුනේක අනුරෝධයක ආදී වශයෙන් ඒක විස්තර කරනවා. මම රතු පාටින් දක්වලා තියෙනවා පොඩ්ඩක් විශේෂ දෙයක් මගේ ඇහැ ගැටුණු. මොකද මේක තේරෙන්නේ නැති වචනත් ගොඩාක් තියෙනවා. ඒවට මට වෙනත් සිංහල වචන පාරිභාෂිතයකින් හොයාගන්නත් බැරි වුණා. නමුත් මේ ඊතුරු වචන දෙක බලපුවම අපිට මේ අදහස තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් බලන්න මෙතන තියෙනවා නගුට සැලුමෙක්, නිකාන්තියෙක්, අනුශයෙක් ආදී වශයෙන් ඒ තැන ඒ සත්වයාට ගැලපෙන පරිද්දෙන් පවා මේක දාලා යම් කිසි ලෝභ සහගත ස්වභාවයක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒකම අවිජ්ජා කාය ග්‍රන්ථයයි කියලා හඳුන්වපු වගයි පෙනෙන්නේ. දැන් මෙතන තව පෙන්නනවා කාම තෘෂ්ණාවෙක්, භව තෘෂ්ණාවෙක්, විභව තෘෂ්ණාවෙක්, රූප භව තෘෂ්ණාවෙක්, අරූප භව තෘෂ්ණාවෙක්, නිරෝධ තෘෂ්ණාවෙක්, ඊළඟට රූප තෘෂ්ණාවෙක්, ශබ්ද තෘෂ්ණාවෙක්, ගන්ධ තෘෂ්ණාවෙක්, රස තෘෂ්ණාවෙක් ආදී වශයෙන් හැම පැත්තම මේකට ආවරණය කරලා තියෙන වගයි පේන්නේ. ඊළඟට ධර්ම තෘෂ්ණාවෙක්, ඕගයේක්, යෝගයේක්, ගන්තයේක්, උපාදානයේක්, ආවරණයේක්, නීවරණයේක්. මේ හැම තැනක්මත් මේකට අදාළ කරගෙන තියෙන වගේ පේනවා. ඒ අනුව විශාල වපසරියක් මේකට ඇතුළත් වෙනවා මේ අවිජ්ජා කාය ග්‍රන්ථය කියන එකට. අවසාන වශයෙන් ලෝභ අකුසල මූලයක්. ලෝභ කියන ස්වභාවයේ අංශු මාත්‍රයක් හරි ගෑවිලා තියෙනවා නම්, අනුසේ වශයෙන් හරි පවතිනවා නම් ඒකී ස්වභාවය අවිද්‍යා කාය ග්‍රන්ථය හැටියට මෙතන ඉදිරිපත් කරනවා. ඊළඟට අපි ව්‍යාපාද කාය ග්‍රන්ථය කියන එක බැලුවොත් එතනදී අර දස ආඝාත වස්තු ගැන කලින් විස්තර කරලා අන්න එවැනි ස්වභාවයක පවතින යෝ ඒව රූපෝ චිත්තස්ස ආඝාතෝ පටිඝාතෝ පටිගම් පටිවිරෝධෝ කෝපෝ පකෝපෝ සම්පකෝපෝ දෝසෝ ආදී වශයෙන් එතන විස්තර කරගෙන යනවා. ඒ අරමුණත් සමග ගැටෙන යම්කිසි ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒ ස්වභාවය ව්‍යාපාද කාය ග්‍රන්ථයේ හැටියට ඉදිරිපත් කළා. දැන් කෙනෙක්ට මතක ඇති දස ආඝාත වස්තු කොහොමද එන්නේ කියන එක තමයි මට සතුරුකම් කළේ, මට සතුරුකම් දැන් කරાવી, අනාගතයේ කරાવી, අතීතයේ කළාය කියන තුනයි ඒ විදිහටම මට මගේ මිතුරාටත් ඒකමයි, ඊළඟට මගේ සතුරාට ඒක අනිත් පැත්ත. මේ විදිහට එතන එතකොට 3යි 6යි 9යි ඊළඟට අට්ටානේ අස්ථානයේ සිදුවෙන තරහ ගැනීම. ඒ කියන 10 එවැනි තරහ ගන්නා ස්වභාවයක් යම් කිසි සිතක පවතිනවා නම් අන්න ඒ පවතින ස්වභාවය ව්‍යාපාද කාය ග්‍රන්ථයේ හැටියට එතන ඉදිරිපත් වෙනවා. ඊළඟට සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයේ හැටියට තත් සීලබ්බත පරාමාසෝ කාය ග්‍රන්ථ. ඊතෝ බහිද්ධා සමන බ්‍රාහමණං සීලේන සුද්ධි. මෙතනදී හැම වෙලාවකම සීලබ්බත පරාමාසය කියන එක දකින්න හම්බ වෙන්නේ බාහිර ශාසනයේ විමෝක්ෂය හම්බ වෙන සිල් වෘතයක් තියෙනවායි කියන එක තමයි. එහෙම විශ්වාසයක් ඇති කරගත්තා නම් අන්න ඒක සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයේ හැටියට මෙතන විස්තර වෙනවා. මේ සස්නෙන් බැහැර මහාන බමුණන්ගේ සීලයෙන් සුද්ධිය, වෘතයෙන් සුද්ධිය, සීල වෘතයෙන් සුද්ධියයි මෙබඳු යම් දෘෂ්ටියක්, දෘෂ්ටිගතයේ, දෘෂ්ටි ගහණයේ, දෘෂ්ටි කාන්තාරයේ ආදී වශයෙන් පෙන්නලා ඒක සීල වෘත පරාමාස කාය ග්‍රන්ථය කියලා පෙන්වනවා. ඡේද 1142 සිංහල කොටස මම දැන් පෙන්වන්නේ. ඊළඟට ඉදං සත්‍යාබිනිමේෂ කාය ග්‍රන්ථය. එතනදී සියලුම දෘෂ්ටිගත වීම නැවතත් ඉදිරිපත් කරලා පෙන්නනවා. එහෙම පෙන්නලා අවසානයේදී කියනවා දැන් මේ දෘෂ්ටිගත වීම අපි මීට කලිනුත් කතා කළා කොහොමද මේ කියන්නේ සස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං මොගමන්තං මඤ්ඤන්තිවා අසස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං මොගමන්නන්ති. මේ විදිහට ලෝකේ සාස්වත ලෙසින් හෝ අසාස්වත ලෙසින් හෝ අන්තවත් ලෙසින් හෝ ආදී වශයෙන් ඉදිරිපත් වෙන ඕනෑම දෘෂ්ටි ස්වභාවයක් දිට්ඨියක් මේකට අරගත්තා. අර අන්තිමට ඉඳන් කිව්වා තපෙත්වා සීලබ්බත පරාමාසං කාය ගන්තා. මේ කියන දෘෂ්ටි අතරින් යමක් සීලබ්බත පරාමාස කාය ගන්තේ වැටෙනවාද ඒක හැර ඉතුරු ටික ඉදං සත්‍යාබිනිවේෂ කාය ගන්තේට ගන්න කියලා. එහෙමනම් මේ විදිහට විස්තර වෙච්ච කාය මේ ග්‍රන්ථ මේ හතර තමයි ගන්තා කියලා විස්තර වුණේ. මේක හදන ගමන් මමත් බැලුවා මේවා කොයිතරම් අපි ළඟ බැහැගෙන තියෙනවද කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ මහා පරිමාණයෙන් බැහැගෙන තියෙනවා. ඉතින් මේ දේවල් ඒවා අපේ ජීවිතයේ යම් යම් ක්‍රියාකාරීත්වයන් අරන් බලපුවාම පැහැදිලිවම පේනවා අපිත් මේ තුල ගිලිලා ඉන්නවයි කියන එක. අපිත් කොච්චර අභිධර්ම ඉගෙන ගත්තත් කොච්චර භාවනා කළත් අපිට තාම මේ කිසි හේකින් ගැලවීමක් නැtei කියන එක නම් තේරෙනවා. ඊළඟට අපි දැන් බලමු පළවෙනි යුගලයේ ග්‍රන්ථ කොච්චකයේ තුල පළවෙනි යුගලයේ කොහොමද එන්නේ කියලා ගන්තා ධම්මා. ඒක අට කතා කාණ්ඩය තුල විස්තර වෙන්නේ.
ඡේද 1488 චත්තාරෝ ගන්තා විච්ඡා කායගන්තෝ ව්‍යාපද කායගන්තෝ විදියට ග්‍රන්ථ 4 ඉදිරිපත් කරලා එතනදි පෙන්නනවා අවිජ්ජා කායගන්තෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උපජ්ජති. ඒක කොතනද උපදින්නේ? ලෝභ මූල සිත් 8. ව්‍යාපාද කායගන්තෝ දෝෂ මූල සිත් 2. සීලපත පරාමාසෝ කායගන්තෝච ඉදං සත්‍යාබිනිවේෂෝ කායගන්තෝච. ඊතුරු දෙක, ඒ කියන්නේ දිට්ඨිය මුල් වූ ඊතුරු ග්‍රන්ථ දෙක දිට්ඨිගත සම්පයුක්තේසු චිත්තුප්පාදේසු දිට්ඨිගත සම්පයුක්ත සිත් 4හි උපදින වගයි එතන සඳහන් වෙන්නේ. එතකොට අවිජ්ජා කාය ග්‍රන්ථයේ ලෝභ සිත් 8, ව්‍යාපාද කාය ග්‍රන්ථයේ දෝෂ සිත් 2, ඊතුරු දිට්ඨිය මූලික වූ සීලබ්බත පරාමාසය හා ඉදං සත්‍යාබිනිවේෂය දිට්ඨිගත විප්‍රයුක්ත සිත් ටිකෙහි උපදින වග එතන පෙන්නලා දුන්නා. නෝගන්තා කියනකොට තපෙත්වා ගන්තේ ග්‍රන්ථ ධර්ම ටික හැර අවශේෂං අකුසල. ඊතුරු සියලුම පරමාර්ථ ධර්ම මේ පැත්තට අරගන්නවා. එතකොට අකුසල තියෙනවා, කුසල තියෙනවා, විපාක තියෙනවා, ක්‍රියා තියෙනවා, රූප තියෙනවා, නිවන තියෙනවා. ඒ සියලුම ධර්ම ටික දෙවෙනි පදයට අරගන්න ග්‍රන්ථ ධර්ම 4 අයින් කරලා. ග්‍රන්ථ ධර්ම 3. එහෙමනම් අපි දෙයියාත් අරගෙන බලපුවාම ගන්තා ධම්මා කිව්වහම ලෝභයත්, දෝෂයත්, ditthiyat ගන්ත ධර්ම වෙනවා. එතන ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍යෝ දෙන්නයි. සත්‍ය දෙක උනේ ලෝභය දුක්ඛ සත්‍යයට, ලෝභය සමුදය සත්‍යයට ගියා. දෝෂ ditthi දෙක දුක්ඛ සත්‍යයට ආවා. නෝගන්තා ධම්මා කියන දෙවෙනි පදයේදී ඊතුරු සියලුම ධර්මතා ටික ඉන්න පාය. එතනදී අකුසල වෙනකොට සිත් 12යි චෛතසික 24යි. ඇයි ඊතුරු චෛතසික 3 පළවෙනි පදයට ගිය නිසා. එහෙමනම් ඒ විදිහට අකුසල් 12යි කුසල් 21යි විපාක 30යි ක්‍රියා 20යි රූප 28යි කියන්නේ මුළු සිත් 89 මඩංගුයි. චෛතසික වශයෙන් 49යි ගන්න පුළුවන්. ලෝභ දෝෂ ditthi වර්ජිතයි. ඒක පළවෙනි පදයට ගිය නිසා රූප 28යි නිවනයි. එහෙමනම් එතනදී ඒ සිත් 89යි චෛතසික 49යි රූප 28යි නිවනයි කියන ධර්මතා ටික ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍යෝ 3යි. සත්‍යෝ 3යි ලෝභය සමුදය සත්‍ය පළවෙනි පදයට දාලා එතනින් ගිහිල්ලා තියෙන නිසා මේ පැත්තට නැහැ. එහෙමනම් ඊටු සත්‍ය තුනම මෙතන තියෙනවා. එහෙමනම් ඒ තමයි පළවෙනි යුගලයේ ඉදිරිපත් කිරීම. ඒක ගැටලුවක් තියෙන විදියක් නැහැ. ඊට පස්සේ අපි බලමු දෙවෙනි දුකය. මෙතනදී ගන්ත නීයා ධම්ම. අපේ මේ කවුද මංගල මහත්තයා? ඔව්. පළවෙනි එකේ සප්පදේශ නිප්පදේශයි කියන එක කිව්වද? ඔව් මේකේ දැන් බලන්න සප්පදේශ වෙන්න පුළුවන්කමක් තියෙනවද මෙතන? හැම වෙලාවකම පළවෙනි පදේ සප්පදේශ කරන්න පැත්තකට දාන්න ධර්ම නැහැ. මොකද ගන්ත ඒ අදාළ මාතෘකාවට වූ ධර්ම ටික එක පැත්තකට ගත්තා. ඊටු සියලුම ධර්ම ටික අනිත් පැත්තට ගත්තා. එහෙමනම් ඒක නිප්පදේශ දුකයක්. හරි. ඒක දැන් අනිත් පොඩි එකක් තියෙනවා රික්වෙස්ට් එකක්. මේ දැන් අර මේ පිටරට සමහර තැන්වල ඩේ ලයිට් සේවින් එක හැටියට දැන් පාන්දර 2:03 විතර වෙනවා. ඔව්. නවසිලන්තේ එහෙම. ජයන්ත මහත්තයාගෙත් වෙලාව මම හිතන 12:00 පහු වෙලා ඇති. අපි 7ට මේක නතර කරනවා හොඳයි කියන අදහස තිබ්බා. ඒක කලින් ධර්ම සාකච්ඡා දෙකක් තියෙන හින්දා ඒකට මහසිත ඇති සමහරට අවධානය යොමු කරගන්න. අනිවාර්යෙන්. අද බොහෝ ධර්ම සාකච්ඡා තිබුණා. ඔව් අද 3 දෙක මේ තුන්වෙනි එක. අනිත් එක පාන්දර නේ. ඒකට වැට යන්නත් යන එහෙමනම් අපි දැනට නවත්තමු. අපි මේ ටික ඉදිරියේදී මේ ටික කරමු. ඔව් ජයන්ත මහත්තයා මොකද කියන්නේ 4ට අපි නතර කරමු නේද? ඔව් එහෙම හොඳයි ඇත්තටම නේද? විශේෂයෙන්ම නවසීලන්තයේ වෙලාව ගැන කල්පනා කරනකොට ඒක මම හිතනවා වැදගත් කියලා. අමාරු. ඒ කියන්නේ මහත්මයා රෙකෝඩින් කරන්නේ ඔක්කොම නෝට් කරගන්නේ මහත්මයානේ. එහෙනම් ඒ පොඩ්ඩක් අපි ඒ ගැන හිතලා නැත්නම් පාන්දර 3 කියන ආයෙ නිදා ගන්න වෙලාවක් නේ ඊට පස්සේ. හරි එහෙනම් අපි පළවෙනි දුකෙන් නවත්තමු. දැන් ඊළඟ දුක අපි එහෙමින් කතා කරමු. ඔව් එහෙමින් කතා කරමු නේද? හොඳයි. එහෙනම් ඉදිරිපත් වූ සැමට බොහොම පිං. සාකච්ඡා කරන්න අදහස් දක්වූ අයටත් බොහොම පිං. සාකච්ඡාව තුළින්ම තමයි අපිට මේක විසඳා ගන්නත් වෙන්නේ. තනියම මේක කොච්චර කළත් දෙවනක් දෙක පහයි කියවුනොත් පහම විදිහට තමයි යන්නේ. ඒ නිසා හැමෝගෙම සහයෝගයෙන් අපිත් සාකච්ඡාව ඉදිරියට ගෙනියමු. හැම දිනකටම තෙරුවන් සරණයි. හොඳයි අපි කාට හරි ඉදිරිපත් වෙන්න කියමු නේද? පුණ්‍යානුමෝදනාව කරන්න. කවුරු ලෑස්ති වෙන්න කිව්වද? කවුරු ලෑස්ති වෙලා ආවද? කවුද අනෝමා මහත්මිය, අනුලා මහත්මිය, අපේ බන්දව මහත්මයාගේ කවුරු හරි කමන්නේ තුන්දෙනාගෙන් කාට හරි පුළුවන්ද? අනෝමා මහත්මියයි අනුලා මහත්මිය
මම කරන්නම් මම ලෑස්ති වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කරන විදිහට වෙනද විදිහටම හරි කමන්න. කරන්න. අදත් අප වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් මංගල ඉදිරිසිංහ මහත්මයා ධම්ම සංගණී ප්‍රකරණේ දුක මාතිකා කොටස අපිට ඉතාමත් පැහැදිලිව තේරුම් කරලා දුන්නා. ඒ වෙනුවෙන් කරන පුණ්‍යානුමෝදනාව දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් පින් දීලා අපි ඒ පුණ්‍යානුමෝදනාව කරන්න ඉලස්ති වෙන්නේ. සලාම් දෙවියන්ට පින් දීලා ඉමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. අදත් අපිට මංගල ඉදිරිසිංහ මහත්මයා මේ ධර්ම සභාවේ මූලාසනය අරගෙන අපිට දුක මාතිකා කොටස ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා. ඒ මහත්මයාටත් ඒ මහත්මයාගේ පවුලේ සැමටමත් මේ පින් අනුමෝදන් කරනවා අපි සැවොම එකතු වෙලා. ඒ වගේම ජයන්ත රත්නායක මහත්මයාටත් බ්‍රූනෝ මහත්මයාටත් මේ සාකච්ඡාව මෙහෙවන්න ඉතාමත් කැපවීමකින් සහාය දීම පිළිබඳව අපේ පුණ්‍යානුමෝදනාව හිමි වෙනවා. ඒ වගේම මේ අප ලබාගත් සියලු දෙනාම ලබාගත් පින් ඒ පවුල්වල සැමටත් අනුමෝදන් වේවා. ඒ වගේම මේට සහභාගී වූ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. සසර දුක් නිමා කර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ පින් හේතු වාසනා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍ය ආවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍ය ආවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍ය ආවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය වේවා. සියලු සම්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. මේ අනිත් අයත් පුළුවන් මේ ඔයගොල්ලන් විනාඩි 2ක් 3ක් විතර ගන්න වැඩි පුණ්‍යානුමෝදන දෙවියන්ට පින් දීලා ඥාතිට පින් දීලා එමෙ පොඩි ඔය ආද කරාවයි චූටි පුණ්‍යානුමෝදනාවක් අනිත් අයත් හදා ගන්න. දැන් සියලු දෙනාටම තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නයි